Good afternoon. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ credit management question and answer sessions වල දෙවෙනි කොටස. එතකොට අපි ගිය සතියේදී මූලික වශයෙන්ම සාකච්ඡා කරා credit management වල එන මූලික ප්‍රශ්න. ඒ කියන්නේ උදාහරණයක් කරලා ගත්තොත් මූල්‍ය වාර්තා විශ්ලේෂණය, ඒ වගේම තමයි කාරක ප්‍රාග්ධන චක්‍රය සම්බන්ධයෙන්, ඒ වගේම තමයි සමච්ඡේද ලක්ෂ්‍ය විශ්ලේෂණය සම්බන්ධයෙන්. ඒ ටික අපි සාකච්ඡා කරා ගිය සතියේදී. අද මම බලාපොරොත්තු වෙනවා තවදුරටත් පසුගිය ප්‍රශ්න පත්‍ර වල තෝරාගත්ත ප්‍රශ්න කිහිපයක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නට. එතකොට ගොඩක් වෙලාවට මම අර ගිය සතියේ කිව්වා වගේ අපිට අද දිනය තුලදී අවශ්‍ය කරන ඒ තෝරාගත් ප්‍රශ්න ටික සාකච්ඡා කරලා අපිට ඉවර කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. මම හිතනවා ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා. එතකොට මෙතනදී මම සාකච්ඡා කරන්නේ දෙවෙනි කොටසදී. එහෙම නැත්නම් තෝරාගත්ත ප්‍රශ්න දෙවෙනි කොටස හැටියට දෙවෙනි දවසේ හැටියට. ඒකේ මම මුලින්ම තෝරාගන්න ප්‍රශ්නයක් 2017 සෙප්තැම්බර් ප්‍රශ්න අංක 8. ප්‍රශ්නේ පැහැදිලි කරොත් බැංකු ගැටලු සඳහා ප්‍රධාන මූලාශ්‍රය ලෙස බැංකු ණය අවදානමට නිරාවරණය වීම සලකන නිසා බැංකු අධීක්ෂකවරුන් බැංකුවේ ණය අවදානමට එරෙහිව ප්‍රමාණවත් මට්ටමක නියාමන ප්‍රාග්ධනයක් පවත්වා ගැනීමට උනන්දුවක් දක්වයි. එතකොට අපිට ප්‍රශ්න තියෙනවා ස්ථිර අයිරා తాවකාලික අයිරා කාලය පදනම් කරගත් අක්‍රීය ලෙස වර්ග කිරීමට අදාළ නියාමන වර්ගීකරණය. ඒ කියන්නේ කොහොමද ඕවර්ඩ්‍රාෆ්ට් එකක්, ඒ කියන්නේ ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට් එකක්, එහෙම නැත්නම් පර්මනන්ට් ඕවර්ඩ්‍රාෆ්ට් එකක් NPL කියලා යන්නේ මොන නියාමනයේ යටතේද, එහෙම නැත්නම් කොහොමද ඒක ඒ විස්තර කරන්න කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ දෙවෙනි එකේදී 2017 6:30 දක්වා කියන දිනයට සාපේක්ෂව අක්‍රීය ණය කොටස් වශයෙන් දීලා තියෙනවා. ණයපත්, පුද්ගල ණය, නේවාසික ආන්තික වාණිජ ණය කියලා. එතකොට අපිට මේකෙදී අපිට ඊළඟට කියනවා මේක පාවිච්චි කරලා විශේෂිත වෙන්කිරීම ඔච්චරක් යනවාද මේ එක එක ප්‍රොඩක්ට් එකට. එතකොට මේකෙදී තියෙනවා අපිට ණය වර්ගීකරණය කොලම් 2. ඒක තමයි තුන්වෙනි හතරවෙනි කොලම්ස් වල තියෙනවා ණය සීමාවන් සහ ශේෂයන්. ඊට පස්සේ 5 6 7 පස්වෙනි එකේ අතන අප වර්ගය මොකක්ද කියන එකත් අප වල වටිනාකම 6 7 කියන කොලම්ස් වල තියෙනවා. ඊළඟට අපි ගත්තොත් 3 4 ප්‍රශ්නවලදී නියාමන අවශ්‍යතාවයක් ගැන යටතේ යන ඒකාබද්ධ කළමනාකරන රාමුව. ඒ කියන්නේ ඉන්ටිග්‍රේටඩ් රිස්ක් මැනේජ්මන්ට් කියන එක යටතේදී කොහොමද ක්‍රෙඩිට් රිවිව් එක සාකච්ඡා කරන්න කියලා අහනවා. ඊළඟට නදීශිකා මාව ඇහෙනවා ඇති කියලා මම හිතනවා. නදීශිකා ජොයින් වෙලා ඉන්නේ. අචිනිත් ජොයින් වුණා. ඇහෙනවද මාව? ටෙක්ස්ට් කරලා මම පොඩ්ඩක් කියන්න මම හිතන්නේ ඇහෙනවා ඇති. අචිනි right okay අපි කන්ටිනියු කරමු. එතකොට ඒකෙදී අපිට තුන්වෙනි හතරවෙනි ප්‍රශ්නේ හැටියට ගත්තොත් නියාමන අවශ්‍ය IRMB එක යටතේ තියෙන ක්‍රෙඩිට් රිවිව් මෙකනිසම් ගැන කතා කරනවා. ඊළඟට කියනවා LTV සම්පූර්ණ කරන්න කියලා. දැන් මේ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් එන්නේ පරිච්ඡේදය 3 යටතේ තියෙන ප්‍රශ්නයක්. ඒකෙදී අපි මේක ක්ලාස් එකේ දීර්ඝ වශයෙන් උදාහරණයක් අරගෙන පැහැදිලි කරා. නමුත් දැන් මම මෙතනදී වෙලාව ගොඩක් ගන්නෙ නෑ මේ ගාන හදන්න අපි දෙකොල්ල එකතු වෙලා. නමුත් අපි උත්තරෙත් එක්ක ප්‍රශ්නේ සාකච්ඡා කරන්නට බලමු. ඒත් මේකෙදී දැන් පළවෙනියටම අපි තියෙන එක බලමු උත්තරෙත් එක්ක. කොහොමද ස්ථීර අයිරා පහසුකමක් එහෙම නැත්නම් తాවකාලික අයිරා පහසුකමක් NPL හැටියට වර්ගීකරණය වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මතක නම් මම කිව්වා සාමාන්‍යයෙන් අපේ විභාගෙදී අහන්න දෙයක් තමයි ඕවර්ඩ්‍රාෆ්ට් එකක්. ඒ කියන්නේ OD එකක් කොහොමද NPL යන්නේ කියන එක. ක්‍රෙඩිට් කාඩ් එකක් කොහොමද NPL යන්නේ. වාරික වශයෙන් ගෙවන ණය කොහොමද NPL වෙන්නේ. චක්‍රීය වශයෙන් තියෙන ණය කොහොමද NPL වෙන්නේ කියන දේ අපෙන් අහන්නට පුළුවන් කියන දේ මම ඔයගොල්ලන්ට කිව්වා. ඒතර ඒක තමයි ගොඩක් වෙලාවට මේ කෙටි ප්‍රශ්න හැටියටත් ඒ වගේම රචනා ප්‍රශ්න හැටියටත් මේක අහන්නේ. එතකොට මේකෙදි 8 1 කියන උත්තරේ තමයි ස්ථාවර අයිරා පහසුකම් ගත්තොත් අනුමත කළ සීමාව අඛණ්ඩව දින 90ක් හෝ වඩා වැඩි කාලයක් යොදවනවා. මොකද ස්ථිර අයිරාවක තියෙන එක විශේෂ ලක්ෂණයක් තමයි OD එකක් අපි ලිමිට් එකක් මාක් කරනවා. සීමාවක් ලකුණු කරනවා. ඒ සීමාව ලකුණු කරාට පස්සේ අදාළ පුද්ගලයෙක් ඒක පාවිච්චි කරනකොට OD ලිමිට් එකට වඩා වැඩිපුර යම්කිසි මුදලක් එක දිගට දින 90ක් හෝ ඊට වඩා වැඩි කාලයක් අනුමත කළ ණය සීමාවට වඩා යම් ප්‍රමාණයක් ඉහළට ගිහිල්ලා
දින 90ක් හෝ වැඩි කාලයක් ඉක්මවනවා නම් අපි ඒක NPL හැටියට කියන ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ලිමිට් එකක් තියෙනවා. අපි හිතමු කාලික අයිරා පහසුකම් ටෙම්පරරි ඕවර්ඩ්‍රාෆ්ට් එකක්. ඒක කොහොමද NPL යන්නේ? ඒකේ NPL යනවා TOD එක අනුමත කාලයට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි හිතමු TOD එක දවස් 30කින් ගෙවන්න දෙනවා. නමුත් දවස් 30 මම ගෙවුවේ නැත්නම් එතන ඉඳන් දින 90ක් හෝ වැඩි කාලයක් ගියාට පස්සේ ඒකත් NPL හැටියට වර්ගීකරණය වෙනවා. දැන් අපි permanent overdraft එකක් දන්නවා, temporary overdraft එකක් දන්නවා. අපි හිතමු excess එකක් අපේ භාෂාවෙන් කියනවා නම් අපි account එක current account එකකට check එකක් pay කරාම මොන හරි excess එකක් ඇති වෙනවා නේ. right? ඒ excess එකක් තියෙන අවස්ථාවක අනුමත ණය සීමාවක් හෝ తాවකාලික ණය සීමාවක් නැහැ. අයිරා පහසුකමක් නෙවෙයි. ඒ වගේ එකක් කොහොමද NPL යන්නේ? ඒ වගේ එකක් NPL යන්න තියෙන ක්‍රමවේදය තමයි අපි excess එක create කරපු දවසේ ඉඳන් දින 90ක් හෝ වැඩි ප්‍රමාණයක්. මොකද ඒකට ලිමිට් එකක් දවස් ගාණක් නැහැ නේ කියවන්න. එතකොට current account එකකට අපි මොන හරි check එකක් pay කරලා ලැබෙන excess එකක් ගත්තොත් ඒක දින 90ක් හෝ වැඩි කාල සීමාවක් පවත්වාගෙන ගියොත් ඒක NPL එකක් හැටියට සාකච්ඡා කරනවා. එතකොට මම නිකන් ඔයගොල්ලන්ට මෙතනදී අහුව POD TOD අහුව මම casual excess එකක් කොහොමද NPL යන්නේ කියන එකත් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. එහෙම කියන අපි යමු දෙවෙනි කොටසට. දෙවෙනි කොටසේදී අපි එකට සාකච්ඡා කරගෙන යමු. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් පළවෙනි එක ණය කාඩ් පත. එයා අවප්‍රමාණිත, ඒ කියන්නේ සබ්ස්ටෑන්ඩඩ් කැටගරි එකේ තියෙනවා. එතකොට 30යි 8යි 2017 කියන දිනට ණය පහසුකමක් ගත්තොත් ලිමිට් එක 1 මිලියන්, අවුට්ස්ටෑන්ඩින් එක 160යි. සුරුකුමක් දීලා නැහැ. නිශ්චිත වෙන් කිරීම 215ක් කියලා කියනවා. අපි මේකට එකගද නැද්ද කියලා ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. ඇයි මේකට නිශ්චිත වෙන් කිරීම 215ක් වෙන්නේ? අපි දන්නවා ක්‍රෙඩිට් කාඩ් එකක් අවප්‍රමාණිත කාණ්ඩේ ඉන්නවා නම් ක්‍රෙඩිට් කාඩ් එකේ ශේෂයෙන් 25ක් තමයි විශේෂිත නැත්නම් වෙන් කිරීමක් හැටියට අපි අයින් කරන්නේ. ඔයගොල්ලන්ට මතක නම් ඒ විශේෂිත අවප්‍රමාණික කියන කාණ්ඩයේදී අනිකුත් සියලුම ණය පහසුකම් සඳහා 120ක වෙන් කිරීමකුත් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් සඳහා 125ක වෙන් කිරීමකුත් අපි දකින්නට ලැබෙනවා. right? එතකොට 125ක වෙන් කිරීමක් දකින්නට ලැබෙන්නේ මේ කොහොමද ඒක ලැබෙන්නේ? ඒකද කියනවා ක්‍රෙඩිට් කාඩ් වලට විතරක් 125යි අවප්‍රමාණිත. එහෙමනම් සුරුකමක් නැත්තම් අපි දකිනවා අවුට්ස්ටෑන්ඩින් එකකින් 125ක් තමයි මේ සඳහන් කරලා තියෙන්නේ 860න් 215ක් කියන එක. ඒතර මම හිතනවා ඒක පැහැදිලි ඇති ණය කාඩ් පතක්. එතකොට 860ක ශේෂයක් තියෙනකොට 2017 8යි 30ට ඊට පස්සේ මොකද කරන්නේ? එහෙනම් නිශ්චිත වෙන් කිරීම එකෙන් හතරෙන් එකක් එහෙම නැත්නම් 125යි 215යි කියලා කියනවා. හරිද? මම හිතනවා ඒකේ ගැටලුවක් නැතුව කියලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට ඔයගොල්ලෝ එක්ක කතා කරන්න එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක් දාන්න. අචිනි නදීශිකා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න නැත්නම් ටෙක්ස්ට් එකක් දාන්න. එතකොට දැන් අපි ඒකේ දෙවෙනි එකට ගියොත්. දෙවෙනි එකේ තියෙනවා පුද්ගල ණයක්. එතකොට අඩමාන කාණ්ඩය. මොකද අඩමාන කියලා කියන්නේ doubtful කියන කාණ්ඩය. එතකොට 2017 8යි 30ට 2.5 මිලියන් ලිමිට් එකක් තියෙනවා. ශේෂය 2.4 තියෙනවා. පුද්ගල ඇපයක් තමයි සුරුකුම් හැටියට තියෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා දැන් මේ වගේ ගානක ශේෂය තියෙනවා නම් ඒ ශේෂයෙන් යම්කිසි කොටසක් අපි අඩු කරනවා. අඩු කරන්නේ මොකද්ද? සුරුකුමේ යම්කිසි වටිනාකමක් අඩු කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලා මේක පටන් ගන්න අපි සුරුකුම පැත්තට ගිහිල්ලා. සුරුකුම පැත්තට ගියොත් සුරුකුම මොකද්ද? පුද්ගල ඇප. පුද්ගල ඇප සුරුකුමක් නම් අපි දන්නවා ඒක පිළිගත හැකි සුරුකුමක් හැටියට අපි සැලකන්නේ නැහැ මේ විශේෂ වෙන් කිරීම වලදී. එහෙම නිසා මෙතන අපි හිතමු 2.5 මිලියන් වටිනාකමක් තියෙන සුරුකුමක් තිබුණට ඇත්තටම සුරුකුමෙන් 100ට මෙච්චරක් කියලා අපිට අඩු කරන්නට හැකියාවක් නැහැ මේ මූලික ණය මුදලෙන්. ඒ නිසා එහෙම සුරුකුම තිබ්බත් වැඩක් නැහැ හේතුව පුද්ගලයා. එහෙනම් අපි මොකද කරන්නේ? සුරුකුම පිළිගත නොහැකි ආපහු මේ පැත්තට හැරෙනවා. මේ පැත්තට හැරුණාම බලනවා right ලිමිට් එක 2.5යි අවුට්ස්ටෑන්ඩින් එක 2400යි. එහෙනම් අඩමාන කාණ්ඩේ නම් වෙන් කිරීම කොච්චරද 100ට? 25ද 20ද 50ද 100ද? වෙන් කිරීම 150යි. එහෙනම් 2.4 මිලියන් වලින් 150ක් අයින් කරාම 1.2 තමයි අපි අපේ නිශ්චිත වෙන් කිරීම කියලා සැලකන්නේ. එතකොට ඒකට උත්තරේ 1.2 මිලියන් කියන එක. අපි යනවා තුන්වෙනි එක. නිවාස උකස් කියලා තියෙනවා. නිවාස ණයක් පොල් කියන කාණ්ඩේ මිලියන 9යි 8.6යි. ඒතර සුරුකුමක් තියෙනවා පදිංචි ඉඩමක්. දැන් අපි කල්පනා කරමු දකුණු පැත්තට ගියා. සුරුකුමක් තියෙනවා මිලියන 10ක වටිනාකමක්. පදිංචි ඉඩමක්. සුරුකුම සුදුසුකම් ලබනවා කියනවා ඉඩමක් නිසා. හැබැයි ආයි කල්පනා කරන්න තක්සේරු කරලා තියෙන කවද්ද? 2013. එතකොට දැන් අපි අද ඉන්නේ 2017.
එතකොට අපි කියනවා අපි ණය මුදලක් ගත්තොත් අවුරුදු 4කට වඩා මෙපිටින් නම් වටිනාකම තක්සේරු කරලා තියෙන නිවාස ණයත් ඒ 4කට අඩු කාල සීමාවකින් නම් තක්සේරු කරේ පිළිගන්නවා. 4කට වැඩි කාල සීමාවකින් නම් ඒක NPL කියන කාණ්ඩයක් සඳහා ඒ තක්සේරුව වාර්තාව පිළිගන්නේ නැහැ. දැන් මේක 2013 5:31 තමයි අපින් අරන් තියෙන්නේ. එතකොට පිළිගන්න පුළුවන්. අද අපි ඉන්නේ 2017 8:30. 14 15 16 17. එතකොට 5:31 වෙනකොට මේක කල් පැනලා ඉවරයි. එහෙමනම් 8:30ත් එක්ක බැලුවම 5:31 ඉඳන් අවුරුදු 4ක් ගියාම 2017 දී තියෙන එකකට 13 නම් අන්තිම වැලුවේෂන් එක කරලා තියෙන්නේ මේ සුරුකුම පිළිගත නොහැකි මූලික ශේෂයෙන් අඩු කරන්නට. ඒ නිසා ඒත් අපි සුරුකුම පැත්තකට දානවා. එහෙනම් ආය යනවා වම් පැත්තට. යාම මුල් මුදල මිලියන 9යි 8.6යි ශේෂය. එහෙම නැත්නම් බෝල් කාණ්ඩයෙන් නම් අපි 100ක් වෙන් කරනවා. එහෙනම් 8600 100යි කියලා කියන්නේ නිශ්චිත වෙන් කිරීම 8600යි කියන එක. හරිද? ඒක තුන්වෙනි එක. අපි යනවා හතරවෙනි එකට. ආන්තික ණය ගැන සාකච්ඡා කරනවා. අවප්‍රමාණිත. ඒ කියන්නේ සබ්ස්ටෑන්ඩඩ් කැටගරියේ තියෙන්නේ මිලියන 5යි. එතකොට මිලියන 5යි අවුට්ස්ටෑන්ඩින් කොටස්. හරිද? කොටස් වල වටිනාකම දීලා තියෙනවා මිලියන 3ක්. හැබැයි 2017 6.30. එතකොට අපි දකිනවා දැන් අපි මේ 2017ෙම ඉන්නේ 6.30 කියන ක්වාටර් එකට. අපි දන්නවා ඒක පිළිගත හැකි වෙළඳපොළ වටිනාකම මිලියන 3ක් කියලා තියෙනවා. ඒක පිළිගත හැකි සුරකුමක් කියලා ඔන්න අපි දැන් තේරුම් ගන්නවා. ඊළඟට මොකද කරන්නේ අපි? අපි දකිනවා පිළිගත හැකි සුරකුමක් නම් කොටස් නම් අපිට එයා උකසක් එහෙම නැත්නම් මොගේජ් එකක් හැටියට අපි අරන් තියෙන්නේ සුරකුමක් හැටියට අරන් තියෙන්නේ. ඒ කොටස් වලින් 90ක් අපිට වටිනාකමෙන් අඩු කරන්නට පුළුවන්. දැන් මිලියන 3න් 90ක්. ඒ කියන්නේ 2.7 මිලියන් අපිට සුරකුමක වටිනාකමක් එතනින් එනවා. එතකොට මිලියන 3න් 90ක් කියන්නේ 2.7 මිලියන්. රයිට්. එහෙමනම් දැන් අපේ 2017 8.30ට තියෙන ණයේ එක්ස්පෝෂර් එක අවුට්ස්ටෑන්ඩින් එක මිලියන 5යි. ඒ මිලියන 5න් අපිට අඩු කරන්නට පුළුවන් 2.7. ඇයි ඒ අඩු කරන්නේ? අපි කියනවා ඕනම ණයක් තියෙනවා නම් ඒ ණය සඳහා වෙන් කරනකොට ඒකට අනුබද්ධිත වෙච්ච සුරකුමක වටිනාකම අඩු කරලා අපිට පුළුවන් net of collateral කියලා value එකක් හොයාගන්න. මේ net of collateral value එකට තමයි අර provision percentage එක ගහන්නේ. ඒතකොට දැන් අපි අවප්‍රමාණිත කියන කාණ්ඩයේ තියෙනවා නම් ඕනම ණයක් ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ඒකට වෙන් කිරීම 120යි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒතකොට මෙතනදී බලනවා 120 apply වෙන exposure එක බලා ගන්න අපි මූලික exposure මිලියන 5යි සුරුකුම මිලියන 3 වැඩි කිරීම 90 මිලියන 2.7යි. එතකොට 5 මිලියන් වලින් නැත්නම් 5000න් 2700ක් අඩු වුණාම 2300ක් තමයි අපේ net of collateral සුරුකුමට පසු exposure එක. එතකොට 2300 වැඩි කිරීම 120 තමයි මෙතන වෙන් කිරීම. එතකොට 2300න් 120ක් වැඩි කරාම මෙතනට එනවා කීයද 460. ඒක තමයි නිශ්චිත වෙන් කිරීම. ඒ ආන්තික ණය සඳහා එතන ෂෙයාර්ස් තිබුණා. ෂෙයාර්ස් වලින් 90ක් අපිට අඩු කිරීමේ හැකියාවක් තිබුණා. අපි යනවා අන්තිම එකට. අඩමාන 50ක වෙන් කිරීමක් තියෙන අඩමාන ණයක් මිලියන 10ක් අවුට්ස්ටෑන්ඩින් එක 9952යි ඉඩමක් සුරකුම. ඉඩමක් කිව්ව ගමන් අපි දන්නා එක පිළිගන්න පුළුවන් කියලා. හැබැයි ඉඩම පිළිගන්න පුළුවන් වුණාට ඊළඟට අපි බලනවා තක්සේරු කළ තියෙන කවද්ද 2011. 2011 තක්සේරුවක් කරා නම් අපි දන්නවා ඒකේ වෙළඳ ණයක් වෙනකොට අවුරුදු 3ක් ඇතුළත නිවාස ණයක් නම් අවුරුදු 4ක් වෙළඳ ණයක් නම් අවුරුදු 3ක් ඇතුළත ණය සුරුකුම තක්සේරු කරලා තියෙනවා. නමුත් දැන් මෙතන අවුරුදු 3ක් ඇතුළත කරලා නැහැනේ 2011 ගත් එක නම් අවුරුදු 7ක් විතර පරණයිනේ. එතකොට මොකද කරන්නේ? එහෙමනම් අර මේ සුරුකුම ඉදම පිළිගන්න පුළුවන් වුණත් තක්සේරුව නිසි පරිදි නැති නිසා ඒ සුරුකුම පිළිගන්නේ නැහැ. එහෙනම් ආපස්සට හැරුණා. හැරලා බැලුවා මිලියන 10ක ණයක් තියෙනවා. මිලියන 9.952 එහෙම නැත්නම් 9952ක වටිනාකමක් ශේෂයක් අවුට්ස්ටෑන්ඩින් තියෙනවා. ඒකෙන් 50ක් කියන්නේ කොච්චරද? 9952කින් 50ක් කියලා කියන්නේ 4976ක් තමයි නිශ්චිත වෙන් කිරීම කියලා සාකච්ඡා කරන්නේ. එතකොට ඔයගොල්ලෝ මෙතන බැලුවොත් පහසුකම් වර්ග 5ක් අපිට දීලා තියෙනවා විශේෂිත වෙන් කිරීම හැටියට කරන්න ලකුණු 5ක ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ අමාරුද නැද්ද කියලා තීරණය වෙන්නේ අපි කොහොමද මේ ප්‍රශ්නේ ගන්න කියන දේ අනුව. එතකොට අපි මුලින්ම කරන්නේ සුරුකුම් පැත්තට ගියා. සුරුකුම් පිළිගන්න පුළුවන්ද? කොහොමද සුරුකුම් පිළිගන්නේ? අපි ඒක දන්නවා පුද්ගලක නම් පිළිගන්නේ නැහැ කිව්වා. ඉඩම් නම් පිළිගන්නවා, කොටස් නම් පිළිගන්නවා. නැත්නම් අපි ගත්තොත්
මුදල් පිළිගන්නවා. එතකොට අපි පිළිබඳ දල අදහසක් තියෙනවා මොනවද පිළිගන්නේ මොනවද නැත්තේ. ඊළඟට අපි ගත්තොත් ඉඩම් වුණත් තක්සේරු වාර්තාව අවුරුදු 3ක් හෝ 4ක් පරණයි. ඒක කමර්ෂල් ලෝන් එකක් නම් අවුරුදු 3ක් ඇතුළත වෙනවා. හවුසින් ලෝන් එකක් නම් අවුරුදු 4ක් ඇතුළත වෙනවා. ওই දෙකටම නොවන විදිහේ තක්සේරු වාර්තාවක් තියෙනවනම් එහෙම පිළිගන්නෙත් නැහැ. එතකොට මොකද එහෙමනම් මේ පැත්ත බලන්නවත් දෙයක් නැහැ. එහෙම තක්සේරු වාර්තා පිළිගන්නවා නම් ඒකෙන් අන්න 100ට කොච්චරක්ද අපි අරගෙන මේ පැත්තට එනවා. ඕකෙන් තමයි අපි ඔය විදිහට අපි සාකච්ඡා කරන්නේ. අපිට දිග ප්‍රශ්නයකට රචනා ප්‍රශ්නයකට දුන්නට පස්සේ අපි ওই විදිහටද කියලා අපි සාකච්ඡා කරමු. right. එතකොට දැන් මේ ප්‍රශ්නේ අපි ඉවර කරලා ඊළඟට යන්නට කලින් මොනවා හරි ගැටලුවක් එහෙම නැත්නම් එතනදී තව පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙනවාද? එහෙම නම් මට ඒක පැහැදිලි කියන්න. එතකොට අපි ඒක පැහැදිලි කරලා අපි ඉස්සරහට යමු. පැහැදිලි නැත්නම් මට කියන්න මම මේක ආපහු පැහැදිලි කරන්න. පැහැදිලි නැත්නම් මොන කොටසද? අචිනි නදීශිකා පිළිතුර ප්‍රමාණවත්ද අචිනි? right. නදීශිකා ඔයාටත් මම හිතන්නේ clearද? සුජිත් right. right. එහෙමනම් අපි ඉදිරියට යමු. එතකොට ඊළඟ ප්‍රශ්නේ අපෙන් අහනවා ණය විමර්ශනය කියන්නේ මේ කියන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති loan review mechanism කියලා. හරිද? loan review mechanism කියන එක මම චුට්ටක් පැහැදිලි කරන්නම්. උත්තරේ අපිට කොහොමද බලා ගන්නට පුළුවන්. මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු එක එක ව්‍යාපාර එහෙම නැත්නම් අපි කියනවා දෙපාර්තමේන්තු මගින් බැංකුවක ණය අනුමැතියක් සිද්ධ කරනවා. ඒ ණය අනුමැතිය සිද්ධ කරාම ණය අනුමත කරලා මාස 3ක් ඇතුළත එතකොට ඒ ලබා දීපු ණය මුදල එහෙම නැත්නම් ඒ අනුමත කරපු ණය මුදල ඒක ණය මුදා හැරපු ණය මුදල සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කොටසක් ආයතනයකින් එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවකින් යුනිට් එකකින් කරනවා සමාලෝචනයක් කරනවා විමර්ශනයක් කරනවා. ඒතර අන්න ඒ කියන විමර්ශනයට තමයි අපි කියන්නේ loan review mechanism. එතකොට මේ loan review mechanism කියන එක යෙදෙන්නේ නැත්නම් ඒ loan review mechanism එක මොන දෙපාර්තමේන්තුවද යටතට වැටෙන්නේ කියලා ගවොත් IRMD කියන නැත්නම් integrated risk management unit එක. ඒකාබද්ධ ණය අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව හරහා තමයි ඔපරේට් වෙන්නේ. ඒතර දැන් මෙතනදී එහෙම අපි තෝරගන්නකොට අපි ණය කළමෙන් එහෙම නැත්නම් අනුමත කරාපු ප්‍රමාණයෙන් 130ක් හෝ 40ක් ප්‍රමාණයක් ඒ විමර්ශනයේට ඇතුල් වෙනවා. එකක්. ඊළඟට තමයි අපි එහෙම ඒ විමර්ශනයේට භාජනය කරන ණයවල ණය අපි ඒකට කියනවා ෆ්ලිප් පේපර්ස් කියලා. ඒකෙදි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි බලනවා රයිට් අනුමත කිරීමේදී නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරා. එතකොට අනුමත කිරීම සඳහා අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් එහෙම නැත්නම් ඒවා අපි ලබා ගත්තා. එහෙම නැත්නම් බැංකුවේ තියෙන ණය ප්‍රතිපත්තීන්ට අනුකූලව එහෙම නැත්නම් මහා බැංකුවේ ණය ප්‍රතිපත්තීන් වලට අනුකූලව රජයේ තියෙන යම් ආකාරයේ දේවල්ට අනුකූලවද මේක කෙරුණේ කියන එක. ඊළඟට තමයි දැන් මේ ණය මුදා හැරීමේදී නිසි ක්‍රමවේදවලට යෙදුණාද. ඒ වගේම තමයි මේ ණය අනුමත කරපු ශේෂ්ත්‍රය අංශ එහෙම නැත්නම් ප්‍රදේශය බැංකුවේ අපි තියෙන ණය සංස්කෘතියට ඇතුල් වෙලාද තියෙන්නේ. අන්න ඒ ආකාරයේ විමර්ශනයක්. අපි ඒකට කියනවා ඒකට කම්ප්ලයි වෙලා තියෙනවද නැද්ද? ඒකට ඒ අපි ණය ලබා දෙන ක්‍රමවේදයත් එක්ක ඒ අදාළ එක ණය අනුමත කිරීමේදී කරපු ක්‍රමවේද ඒක තුලද තියෙන්නේ. ඒකට වඩා එහාට ගිහිල්ලා තියෙනවද නැද්ද? අන්න ඒ වගේ දෙයක් ගැන සාකච්ඡා කරන එකක් තමයි මේ credit review mechanism නැත්නම් loan review mechanism කියන එක හරහා කෙරෙන්නේ. ඒකට තමයි මේ උත්තරේ නිකන් ඔයගොල්ලෝ කිව්වොත් මේක පැහැදිලි වෙයි. දැන් එතකොට අන්න ඒ කියන ක්‍රියාදාමය තමයි මේ LRM එහෙම නැත්නම් loan review mechanism එකෙන් සාකච්ඡා කරන්නේ. ඒක තමයි මේ තුන්වෙනි ප්‍රශ්නේ හැටියට සාකච්ඡා කරලා තියෙන්නේ. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. හතරවෙනි එකට කියොත් මේක නම් ඇත්තටම අපි මේ දැන්
නිකන් අර ඒක කාලෙන් කාලෙට ආපු මහ බැංකුවේ නැත්නම් බජට් එකේ නැත්නම් මුදල් මණ්ඩලයේ නැත්නම් රජයේ ප්‍රතිපත්තියක් හැටියට අපිට ආපු දෙක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අපිට මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි එන්නේ ඒ කාලය තුල දැන් මේක ඇත්තට මේ 2018 විතර තියෙන ප්‍රශ්නයක්නේ. ඒ වෙනකොට මොකද්ද loan to value ratio එක විශේෂයෙන් වාහන ලීස් කරනකොට කල්බතු පාසුකම් දෙනකොට එහෙම නැත්නම් වාහන සඳහා ණය ලබා දීමේදී රජය විසින් යම්කිසි අපි ලබා දෙන ණය වාහනේ වටිනාකමෙන් කොච්චර ප්‍රමාණයක් විය යුතුද loan to value කියන අනුපාතයක් සඳහන් කරා. ඒතර ඒක තමයි මේ තියෙන වාණිජ වාහන සඳහා 90%, ස්ථාවර එහෙම නැත්නම් කාර් SUV වලට 50%, රීරෝල 25%, අනිකුත් වාහන වලට 70%. මෙන්න මේ කියන ක්‍රමවේදය හරහා අපිට LTV එකක් රජය විසින් නැත්නම් මහ බැංකුව විසින් යෝජනා කරලා තිබුණා. ඉතින් ඒතකොට මේක දැන් කාටට කියන්න පුළුවන් චුට්ටක් අසාධාරණයි මේ වගේ ප්‍රශ්නයකට ලකුණු 5ක් දෙන එක. නමුත් දැන් අපි මේකේ වටිනාකම තියෙන දැන් අපි දැනගන්න ඕනේ එදිනදා දැන් ওই වගේද සාමාන්‍යයෙන් මේ loan to value ratios යන්නේ කියන එක. දැන් අදටත් මේ ගොඩක් ඒවා මෙහෙම වෙනසක් නැහැ. දැන් තාම 90ට තියෙනවා දැන් රජයේ අපි ට්‍රාන්ස්පෝර්ට් කරන වාහන බස් අරගෙන තාම 90ක තියෙනවා. ඒකට අනිත් කුතාහන් තාම 70ක තියෙනකොට මේ වගේ පොඩි දැනුවත් වීමක් අපි සිද්ධ වෙනවා. දැන් මේක ගොඩක් වෙලාවට අපිට දැන් මෑතකදී වෙච්ච දේවල් ඕනනම් බලාගන්න අපි Google එකට ගිහිල්ලා loan to value ratio කියලා ගැහුවට පස්සේ අපිට ගොඩක් වෙලාවට මේ දත්ත ලබා ගන්නට පුළුවන්. නමුත් මේක මෙතනින් එහාට මේ වගේ ප්‍රශ්න ආවේ නැහැ. නමුත් මේක කෙටි ප්‍රශ්නයකට උනත් එන්න පුළුවන් කියන දේ පොඩ්ඩක් අපි ඔළුවේ තියාගන්නට අවශ්‍යයි. right. අපි දැන් එහෙමනම් ඊළඟ ප්‍රශ්නට අපි යමු. ඒකේ මොනවා හරි ගැටලු තියෙනවද? ඒ අපි සාකච්ඡා කරමු ප්‍රශ්නේ. right. එතකොට දැන් අපි එහෙමනම් තවත් ප්‍රශ්නකට යමු. ඒකවල මම කිව්ව ගක් වෙලාවට අපිට ඩිරෙක්ෂන්ස් 4ක් ගැන අපි ඉගෙන ගත්තානේ. ඒ ඩිරෙක්ෂන්ස් 4 තමයි ගොඩක් වෙලාවට මේ විටින් විටේ ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙත් එක ඩිරෙක්ෂන් එකක්. දැන් අපි ඉහිතදී ගාන සාකච්ඡා කරා වගේ NPL ඩිරෙක්ෂන් එක. එහෙම නැත්නම් අක්‍රමික ණය සම්බන්ධයෙන් තියෙන ඩිරෙක්ෂන් එක තමයි ගොඩක් වෙලාවට වැඩිපුර අපෙන් ප්‍රශ්න වලට එහෙම නැත්නම් ප්‍රශ්න ඇහිලා තියෙන්නේ. ඒතර අපි බලමු සාමාන්‍යයෙන් මෙතනදී අහනවා මෙන්න මේ 4 කෙටියෙන් පැහැදිලි කරන්න. එකක් තමයි related party. මේ කියන්නේ අධ්‍යක්ෂවරුන්ගේ ඔවුන්ගේ සමීප ඥාතීන්ට ණය අනුමත කිරීමේ ක්‍රමවේදය මොකක්ද? අනුමත කර හැකි උපරිම ණය. කියන්නේ maximum amount of accommodation කියලා ඒ අනිත් ඩිරෙක්ෂන් එක. ඊළඟට තමයි කේවල ණය ගනුදෙනුකරුවට අනුමත කර හැකි බහුවිධ ණය පහසුකම් ආධාර වර්ගීකරණය. කියන්නේ තනි පුද්ගලයෙකුට ලබා දී හැකි ණය මුදල් කොච්චරද කියන එක තමයි. අක්වරකම NPL සඳහා පොලිය හඳුනා ගැනීම. ඒක නම් එතන NPL ඩිරෙක්ෂන් එකේ එක කොටසකට තියෙන එක. මේ 4 ගැන එක්සැමිනර් අපෙන් අහනවා කොහොමද කෙටියෙන් විස්තර කරන්න කියලා. එතකොට අපි දැන් අර මම කිව්වා ෂොට් නෝට් එකේ තියෙනවා ඔයගොල්ලන්ට. ඒකම පොඩ්ඩක් බලා ගන්න ඕනේ. මොකද මේ වගේ ප්‍රශ්න ටිකක් සාමාන්‍යයෙන් අපි වැඩිපුර දැකලා තියෙන නිසා. මේ තියෙන්නේ අර අපි කියන දැන් අපි මෙතනදී ඇත්තටම සාමාන්‍යයෙන් කොහොමද ඩිරෙක්ටර්ස්ලට අපි ණය ලබා දෙනකොට. එතකොට මෙන්න මේ බැංකු පනතේ මෙන්න මේ වගන්තීන් වලට අනුව ඒ මූල්‍ය පහසුකම් එහෙම නැත්නම් අධ්‍යක්ෂක සමීප ඥාති කෙනෙකුට දෙනකොට මෙන්න මේ ABC කියන අපි ගත්තොත් මේ මුළු ඩිරෙක්ෂන් එකම මෙතන දාලා තියෙනවා. එතනම D. මෙන්න මේ කාරණා පහම right තමයි මේ ඒ ඩිරෙක්ෂන් එකේ තියෙන. මම මේක ගන්නත් හේතුව සමහර වෙලාවට අපිට දැන් ඕක කෙටි ප්‍රශ්නයක් හැටියට අහන්න පුළුවන්. නැවතත් රචනා ප්‍රශ්නයක් හැටියට අහන්න පුළුවන්. ඒ අහනකොට අපි පන්ති ඉගෙන ගත්තට වඩා වැඩි හොඳට මේ කාරණා පහම ආවරණය වෙලා තියෙනවා මෙතනදී. හරිද? එතකොට දැන් අපි ඩිරෙක්ටර් කෙනෙකුට ණයක් දෙනකොට ඩිරෙක්ටර්ගේ කාලාත්‍රය එහෙම නැත්නම් යාගේ රිලේටඩ් පාර්ටි කෙනෙකුට දෙනකොට ඔන්න පළවෙනිම දේ තමයි මෙහෙම 3න් 2කට අඩු නොවන අධ්‍යක්ෂවරුන් සහභාගී වන අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමක අනුමත වෙනවා. කියන්නේ අපි තුන් ඩිරෙක්ටර් බෝඩ් එක 10 නම් 10න් අඩුම ගානේ 7ක්වත් ඉන්න වෙලාවක තමයි අනුමත වෙන්න ඕන. 5ක් ඉඳලා අනුමත වුණොත් මේක හරියන්නේ නැහැ. එතකොට එහෙම නැත්නම් ඩිරෙක්ටර් බෝඩ් එකේ කන්සෙන්ට් එක අවශ්‍යයි ඔන්න ඩිරෙක්ටර් කෙනෙකුට ණය පහසුකමක් දෙන්න. 1. 2. ඒ ණය පහසුකම මුදල් වුණොත් කොහොමද? ශ්‍රී ලංකා ආණ්ඩුවේ අප වුණොත් කොහොමද? රජයේ සුරුකුම්පත් නම් කොහොමද?
වාණිජ්‍ය බැංකු වලින් නම් කොහොමද කියලා කියන. ඒ කියන්නේ අපි ගත්තොත් මුදල් ගත්තොත් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? එහෙම නැත්නම් රජයේ විසින් දීපු එක කරගත්තොත් 100% වලට යන්න පුළුවන්. treasury bills 90කට යන්න පුළුවන්. commercial bank එකකින් වගේ දෙන එක නම් 90කට යන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ සුරකුම ගැන සඳහන් වෙනවා. එතන සඳහන් වෙන්නේ අපි දැන් ගත්තොත් එයාට දැන් ඒ જાතිය සුරකුමක් නැත්තම් අපිට මේ ණයක් එයාට දෙන්න බෑ කියන එක තමයි B වලින් පැහැදිලි කරන්නේ. ඒ නමුත් අපිට සාමාන්‍යයෙන් ලක්ෂ 5ක වෙනත් ආකාරයේ සුරකුම් තියෙනවා නම් අපි ගත්තොත් සින්නක් කරේව. එතකොට ලයිස්තුගත කොටස් ඒ වෙලාවක තියෙනවා නම් ලක්ෂ 5ක ණය මුදලට යන්න පුළුවන්. දැන් මේ කියන්නේ ඉතින් කෑෂ් බෑක් තිබ්බොත් මිලියන 100ක් වුණත් යන්න පුළුවන්. නමුත් අපි හිතමුකෝ ඔය උඩ කියන B කියන යටතේ විශේෂයෙන් සඳහන් නොකරපු සුරකුම් තියෙනවා. ඒ කියන්නේ දීපල් කොටස් වගේ දේවල් තියෙනවා උපරිම ලක්ෂ 5ක් දක්වා යන්න පුළුවන්. හැබැයි දීපල ගත්තොත් 60යි දීපල වලින්. ඒ වගේම තමයි ෂෙයාර්ස් ගත්තොත් වෙළඳපොළ වටිනාකම 50යි. අනිත් පැයට ඊට වඩා යන්න පුළුවන්. නමුත් ඩිරෙක්ටර් බෝඩ් එක හරියාගේ ළඟ ඉන්න කාට හරි ආවොත් මෙන්න මේ තියෙන ක්‍රමවේදය තමයි අපිට උපරිම ණයක් දෙන්න පුළුවන්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක් දුන්නොත් උපරිම ලක්ෂ 5ක් දක්වා බැංකුවේ අනිකුත් සෙසු ගනුදෙනු කරවන්නට අදාළ කොන්දේසි නියමයන්ට අදාළ අපිට කරන්නට පුළුවන්. දැන් මෙතනදී අපි සාකච්ඡා කරන්නේ කොහොමද බැංකුව අධ්‍යක්ෂක මණ්ඩලයේ හෝ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඥාතීන්ට හෝ ඒගොල්ලන්ගේ ළඟම සිටින නියෝජනය කරන ආයතන බල ඒ කියන්නේ ඒගොල්ලන්ට යම් ආකාරයේ බලපෑමක් කළ හැකි ආයතන හැටියට තෝරාගෙන අන්න ඒගොල්ලන්ට ණය පහසුකමක් ලබා දීමේදී අපි සැලකලිමත් යුතු කරුණු 5ක් තියෙනවා. ඒ 5 තමයි මේ ඩිරෙක්ෂන් එකේ සඳහන් වෙන්නේ. එතකොට මම දැන් අර ඔයගොල්ලෝගේ සමහර වෙලාවට දැන් මේකේ එක කොටසක් කෙටි ප්‍රශ්නයකට අහන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් බැංකුවක එහෙම නැත්නම් අපි ගත්තොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ සමීප ඥාතීන් සඳහා ක්‍රෙඩිට් කාඩ් නැත්නම් ණය කාඩ් පතක් නිකුත් කරන්නේ නම් ඒ සඳහා අපිට ලබා දී අනුමත කළ හැකි උපරිම ණය සීමාව වනුයේ 1 2 3 4 වෙන්න පුළුවන්. ඒක ලක්ෂ 5. එතකොට ක්‍රෙඩිට් කාඩ් නොවන අනිකුත් දේපලට එරෙහි ණය සඳහා යන්නේ උපරිම ණය සීමාව ලක්ෂ 5යි. ඒතර මේ දෙකම නැතුව කෑෂ් නැත්නම් මහ බැංකුව අප කර අනිකුත් බැංකුව අප කර වාණිජ්‍ය බැංකු එක එක අනුව යන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද? පැහැදිලිද? එතකොට මේ වගේ කෙටි ප්‍රශ්නයක් අපිට අහන්න අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේම රචනා ප්‍රශ්නයක් අපෙන් අහලා විස්තරයක් අහන්න දෙන්නත් පුළුවන්. රයිට්? එතකොට ඒකේ E කියන කොටසට ගියොත් අධ්‍යක්ෂකවරයෙකුට සමීප ඥාතියෙකුට නැත්නම් අධ්‍යක්ෂකවරයා පසුව නැවත අධ්‍යක්ෂකවරයා ලෙස පත් වූහොත් පත් කර දිනේ සිට වසරක් ඇතුළත අනුමැතිය. දැන් අපි හිතමුකෝ දැන් මම යම් ආයතනයක මම වෙන බැංකුවක අධ්‍යක්ෂකවරයෙක්. ඒතර ඒ ඉන්න ගමන් මම අනිත් බැංකුවෙන් ණය පහසුකමක් ලබා ගන්නවා. ඒකට බාධකයක් නැහැ. මට මේ මගේ බැංකුවෙන් තමයි ගන්න බැරි. හැබැයි අපි හිතමුකෝ ඒ බැංකුවෙන් අස්සෙලා මේ බැංකුවට ආවොත් ඔන්න යාට මෙන්න මේ ඇප්ලිකේෂන් එක. එහෙම නැත්නම් මේ කියන සර්කියුලර් එක ඇප්ලයි වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙමනම් මම වසරක් යනකම් මට chance එකක් එහෙම නැත්නම් ඒ තනතුරටපත් වෙලා එතෙන්නම් වසරක් යනකම් අපි අනුමැතිය ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියලා මේ සර්කියුලර් එකේ එහෙම නැත්නම් මේ ඩිරෙක්ෂන් එකේ තියෙනවා. ඒතර ඕක තමයි අපි මූලික වශයෙන්ම හතරකින් ඉගෙන ගන්න පළවෙනි එක. දැන් ඒකෙදී අපි පන්ති ඉගෙන ගත්තා හෝ ෂෝට් නෝට් එක ඉගෙන ගත්තා හා සමානව ඊට වඩා වැඩි යම් ආකාරයක දත්ත ටික මෙතනදී අපිට උකහා ගන්න පුළුවන් වුණා. එතකොට ඔයගොල්ලෝ විභාග ටික පාඩම් කරනකොට මේ ටික මෙන්න මේ ආදාළ ටික බැලුවොත් හොඳයි කියන එක තමයි මම මේ පැහැදිලි කරේ. රයිට්. මොන හරි ගැටලු තියෙනවද ඒකේ? මේ ඊ කොටස මොකද්ද මට තේරුන්නේ පොඩ්ඩක් පැහැදිලි ඊ කොටස කියන්නේ මේ අපි හිතමුකෝ සුජිත් දැනට ඒ බැංකුවේ ඩිරෙක්ටර් කෙනෙක් වෙන්නේ නැත්නම් අපි හිතමු එයා එළියේ ඉන්න කෙනෙක්. එයා මේ කියන බැංකුවෙන් යම්කිසි ණයක් ලබා ගන්නවා. එහෙම නැත්නම් ණය පහසුකමක් එයාගේ සමීප ඥාතියෙකුට ලබාගෙන තියෙනවා. තව ටික දවසකින් මොකද කරන්නේ? අර ඒව කියන පුද්ගලයා මේ බැංකුවේ ඩිරෙක්ටර් කෙනෙක්ටපත් වෙනොත් එතකොටත් මේ කියන ඩිරෙක්ෂන් එක අදාළයි. හැබැයි
දැන් අදාළ වෙන්නේ කොහොමද? දැන් මේ බැංකුවේ ඩිරෙක්ටර් කෙනෙක් නම් පෙර අනුමැතියක් නැතුව ගන්න බෑනේ. නමුත් දැන් අර එළියේ ඉන්න පුද්ගලයා එයා ඩිරෙක්ටර් කෙනෙක් නොවන කාලෙදී ලබාගත් ණය මුදලක් අරගෙන මෙතෙන්ට ආවොත් මේක බලපානවා. හැබැයි එයාට අවුරුද්දක් දෙනවා. ආපහු එයාත් එක්ක ඉන්න අනිත් බෝඩ් එකේ ඩිරෙක්ටර්ස්ලා ගාවට මේක ගිහිල්ලා මේක අනුමත කරගන්න. පැහැදිලිද සුජිත්? රයිට් රයිට්. එතකොට සම්පූර්ණ ගෙවා දැමීමක් නෙමෙයි වෙන්නේ. ඒක අරක අනුමත කිරීමක් වෙන්නේ. අනුමත. ඒ කියන්නේ යා කියන මම මෙහෙම ගත්තා මෙන්න මේ වගේ දෙකට ගත්තා. එතකොට ඒකේ අවශ්‍යතාවය මෙන්න මේමයි කියලා. එතකොට අපි අනුමැතියක් ගන්නවා ඒගොල්ලන්. එතකොට අපි ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අපි මේ මහ බැංකුවෙන් දෙන ඩිරෙක්ෂන් එක වයලේෂන් එකක් හැටියට සලකන්න පුළුවන්. රයිට්. අපි ඒකේ ඊළඟ කොටසට ගියොත් මේකත් ගොඩක් වටින දෙයක්. මොකද මේ ණය පහසුකම් වල උපරිම සීමාව. දැන් අපි ඒකෙත් විටෙන් විට එක එක දේවල් ඉගෙන ගන්න. නමුත් මේකත් ඉතාම හොඳ උත්තරයක්. උපරිම ණය ලබා දීමේ සීමාව කොහොමද බැංකුවක ක්‍රියාත්මක වෙන්නේ? අපි පළවෙනියට ගත්තොත් ආයෝජනයක් වේවා එකම තැනක වැඩියෙන් උපරිම ප්‍රමාණය දාන්න පටන් ගත්තොත් එහෙම එතනදී අපිට යම්කිසි ගැටලුවක් වෙනවා. ඒ ණයවලට හෝ ඒ ශේෂ්ත්‍රයට හෝ යම්කිසි හානියක් වුණොත් ඒක නිසා අපිට යම් ආකාරයක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒතර ඒක වළක්වා ගැනීම තමයි මේ සංකීර්ණ අවදානම අවම කර ගැනීම සඳහා තමයි මේ උපරිම සීමාවක් අපි පනවා ගන්න. එතකොට සංකේන්ද්‍ර අවදානම අවම කර ගැනීම පිණිස මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කේවල හෝ සමූහයන් සඳහා පාර්ශ්වකම් ප්‍රදානය පිළිබඳ විධානයක් නිකුත් කර හැකියි. එතකොට අන්න ඇයි මේ maximum amount of accommodation උපරිම ණය සීමාව පනවන්නේ? තනි පුද්ගල හෝ සාමූහික වශයෙන් ණය ලබා ගන්නා අවස්ථාවක සිදුවන සංකේන්ද්‍ර අවදාන අවම කර ගැනීම සඳහා. දැන් ඕගොල්ලන්ට මම ඕකම කියන්නේ හේතුව ඔක කෙටි ප්‍රශ්නයකට අර පැත්තෙන් අහන්න පුළුවන්. මහා බැංකුව විසින් යම් කිසි පුද්ගලයන්ට හෝ ආයතන සමූහයන්ට ණය ප්‍රදානය කිරීමේදී ඒ සම්බන්ධයෙන් නියාමනයන් නිකුත් කර ඇත. එසේ නියාමනයන් නිකුත් කර ඇත්තේ කුමන අවදානම අවම කර ගැනීම සඳහාද? ණය අවදානම, මෙහෙයුම් අවදානම, සංකේන්ද්‍ර අවදානම, වෙළඳපොළ අවදානම කියලා උත්තර හතරක් තියෙනවා. ඒතකොට ටග් ගාලා ඕගොල්ලන්ට එන්න ඕනේ ඔළුවට මේ සංකේන්ද්‍ර අවදානම අවම කර ගැනීම සඳහා. කියන්නේ දැන් කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් දේවලුත් මෙතන තියෙනවා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? අපි කිව්වා තනි පුද්ගලයෙකුට නම් 130යි. ප්‍රාග්ධන පදනමෙන් අර අපි ඉගෙන ගත්තේ ඒක කෙටි ප්‍රශ්න වල ඕන තරම් අහලා තියෙනවා. ඒක දිග ප්‍රශ්නයක් අහන්න රචනා ප්‍රශ්නයක් ඇහුවොත් මේ උත්තරේ. ඊළඟට කරන්නේ තනි පුද්ගලයෝ ටිකක් එකතු වෙලා හරි සමූහයක් හැටියට හරි ආයතනයක් හැටියට හරි සාමූහිකව ගත්තොත් ගෲප් එකක් හැටියට යන්න පුළුවන් 133ක් කියලා කියනවා. ඒ වගේම මම ඔයගලන්ට ඊට කලින් අවස්ථාවක පැහැදිලි කරා ඒ 30 හෝ 33 කියන ක්‍රයිටීරියා එක තිබුණට 33 සිට 40 දක්වා ඉහළට යෑමේ හැකියාවකුත් තියෙනවා. 33 සිට 40 දක්වා ඉහළට යෑමේ හැකියාවක් තියෙනවා. කොහොමද? ඒ බැංකුවේ ණය ශ්‍රේණිය කොහොමද? බැංකුවේ දැනට තියෙන ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතයේ ප්‍රතිශතය කොහොමද? ඒ වගේම ණය ලාභියාගේ ණය ඉල්ලන පුද්ගලයාගේ ණය ශ්‍රේණිය කොහොමද? ඔන්න ඔය කාරණා තුන බලලා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් අනුමැතියක් දෙන්න පුළුවන් 133ට වඩා ඉහළට යා හැක. හරිද? එතකොට අන්න ඒක පොඩ්ඩක් පොළවේ තියා ගන්නවා. දැන් මෙතනදී දැන් අපි මෙතන කොටස් තුනක් ගැන කතා කරා. ඇයි මේක කරන්නේ? තනි පුද්ගලයෙකුට නම් කොහොමද? සමූහයක් නම් කොහොමද? ඒ තනි හෝ සමූහයක් වුණත් 140කට වගේ යන්න පුළුවන් කොහොමද? එතකොට මේකෙම තව දෙයක් තියෙනවා. දැන් මෙතන සඳහන් වුණාට ඔයගලට මතක නම් සමහර සුරුකුම් වලට එරෙහිව දෙන ණය උපරිම සීමාවේ ගණනය කිරීමේදී අයින් කරන්න පුළුවන් කියලා. මම මේක නෝට් එකේ කිව්වා. ඒක බලා ගන්න ඕනේ. කියන්නේ මුදල් නම්
රත්තරන් නම් රජයේ සුරුකුම් වලට එහි ණය නම් එහෙම විස්තර කරනවා ඒකෙන්. ඒතර ඒවා නම් එතකොට ඒ එක්ස්පෝෂර්ස් අපි අර 130 හෝ 33 හෝ 40 ගණනය කිරීම සඳහා පාවිච්චි කරන්නේ නැහැ කියන කොටසකුත් තියෙනවා. ඒක මෙතන දාලා නැහැ. නමුත් ඔයගොල්ලෝ ඒකත් පාඩම් කරගන්නට අවශ්‍යයි. මේ වගේ ප්‍රශ්නයක් සඳහා උත්තර ලබා දීමේදී. right. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? සුජිත්? right. එතකොට අචිනි, නදීශිකා ඔය දෙන්නට පැහැදිලිද? right. අපි එහෙමනම් ඉදිරියට යමු. ඔව් කියන්න. sorry. ඔතනස කියන්නේ අර දැන් අර 33ත් 40ත් ඉක්මවලා යන්න පුළුවන් අපිට දැන් කෑෂ්බැක් එකක් දෙනවා නම් ඒකට අදාළ ණය සීමාවට යන්න පුළුවන් වෙන රජයේ සුරකුම්පත් තියෙනවා නම් ඒ අදාළ සීමාන් වලට යන්න පුළුවන් කියන එක නේද? හරියට හරි. ඒකම නොවුනත් දැන් මුලින්ම තියෙනවා 30 තියෙනවා 33 කියලා අපේ සීමාවන් දෙකක් තියෙනවා. ඒ 30 33 සීමාවෙන් ඉහළට 40ට යන්නට පුළුවන් වෙන වෙනත් ක්‍රමවේදයකුත් තියෙනවා. ඔය ක්‍රමවේද කොහොම වුණත් අපි මුදල් වලට එරෙහිව, පත්තරන් වලට එරෙහිව, රජයේ සුරකුම්පත් වලට එරෙහිව ණය ලබා දීමක් කළොත් ඒ කරන ඒවා මේ 30 හෝ 33 හෝ 40 හෝ 50 ගණනය කිරීමේදී සලකා බලන්නේ නැහැ. කියන එක තමයි මේ අන්තිමට පැහැදිලි කරේ. දැන් අපි හිතන්නකෝ 30 ඉඳන් 33ට යන එකයි අර කෑෂ්බැක් එක්ස්පෝෂර් අඩු කරනවා කියන්නේ දෙකක්. ඒතකොට දැන් ඇත්තටම අපි 30යි කියලා කිව්වට ඒක 21යි වෙන්න පුළුවන්. ඇයි? නම් කෑෂ්බැක් ටික අයින් කරා. ඇත්තටම 40යි කිව්වොත් ඒක 33 වෙන්න පුළුවන්. කෑෂ්බැක් තිබිලා ඒක අයින් කරොත්. එතකොට අපිට අවශ්‍ය නැහැ අපහු අර 40 අනුමැතිය ගන්න. සුජිත් පැහැදිලිද ඒක? ඔව් සර් පැහැදිලි. අන්න හරි. මොකද දැන් හැම වෙලේම 30 33 40 ගේ ඉහළට යන්නේ ඔය අපි කියන කෑෂ්, ගෝල්ඩ්, රජයේ සුරකුම් ඒවා ඔක්කොම අයින් කරාට පස්සෙත් හැදෙන එකෙන් තමයි අපි බලන්නේ නෙට් එක කීයද. 30ද 33ද 40ද ඉහළට යන්නේ. මොකද අරවා මුදල් මණ්ඩලයට ගිහිල්ලා අනුමැතිය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඩිරෙක්ෂන් එකේම කියලා තියෙනවා. මුදල් වලට එරෙහි ණය නම් වාට අයින් කරන්න. රත්තරන් වලට එරෙහි නම් වාට අයින් කරන්න පුළුවන් කියලා කියනවා. හරි? ඕකේ. අපි දැන් ඉදිරියට යමු. ඒක ඊළඟ ප්‍රශ්නයක් වෙනවා. කේවල ණයකරුවෙකුට ප්‍රදානය කරන විවිධ ණය. දැන් මෙතනදී මේ කියන්නේ ඇත්තටම අපි ඔය 30% රූල් එක වගේ කියන එක තමයි මේ අහන්නේ. සාමාන්‍යයෙන් දැන් ඒක නම් මේ මොරටෝරියම් කාලේ ඒක ඒගොල්ලෝ අයින් කරා. නමුත් දැන් මේ 30% රූල් එක ආයෙ ගෙනාව මොරටෝරියම් ඉවර වෙනකොට එතනදී කියන්නේ උදාහරණයක් ඇටියෙ දැන් අපි ණය ලබා දීමක් කරනවා යම්කිසි ණයලාභියෙකුට. ඒකට ඒකේ ලීසින් තියෙනවා, ක්‍රෙඩිට් කාඩ් තියෙනවා, සෙමි ලෝන් තියෙනවා, හවුසින් ලෝන් තියෙනවා. ඒ වගේ ගත්තාම ණය මුදල් කීපයක් කොන්ට්‍රැක්ට්ස් කීපයකට තිබුණට හැබැයි අපි හිතමු යම්කිසි එකක් NPL යනවා ලීස් එකක් NPL යනවා කියලා. දැන් ඒ ලීස් NPL ගියාම මට නැත්නම් ණයලාභියාට තියෙන මුළු එක්ස්පෝෂර් එකෙන් ලීස් NPL ගිය ටික 130ට වඩා අඩුයි නම් අපිට ප්‍රශ්නයක් නැහැ ලීස් විතරයි NPL කියලා නිකන් ඉන්න පුළුවන්. හැබැයි ලීස් එක්ස්පෝෂර් එක මගේ මුළු ණය මුදලේ ඒ ලීසින් ටිකත් එකතුව 130ට වඩා වැඩි නම් අපිට මූලික වශයෙන්ම අක්‍රමික හැටියට කියන්නේ මගේ මුළු පාරිභෝගිකයාම අක්‍රමික හැටියට සලකන්නට වෙනවා කියන එක තමයි මේ තනි පුද්ගලයෙකුට එහෙම ණය ලබා දීලා එයාගේ ණය වර්ගීකරණය කියන දේ සඳහා අපි එනකොට අපි ඔක 30% රූල් කියලා කියන්නේ ඒක. කියන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ දැන් එතනදී අදහස් වෙන්නේ ලීස් එක්ස්පෝ අපි තුමු බිලියන 10යි මේ මිලියන 10ක ණය මුදලක් තියෙන පාරිභෝගිකයේ ණය කීපයක් තියෙනවා. ඒ ලීස් ටික 3.5යි කියලා. ලීස් ටික NPL ගියොත් 130ට වඩා වැඩි එයාගේ එක්ස්පෝෂර් එක. එහෙනම් ඒ මුළු පාරිභෝගිකයාම NPL කියලා අපි සලකනවා. ඒක තමයි අපි පැහැදිලි කරේ කේවල ණයකරුවෙකුට ප්‍රදානය කරන අපිට විවිධ ණය වර්ගීකරණය කියන එක. අවසානයේ අපි අහනවා NPL වල කොහොමද පොලිය ඉන්ට්‍රස්ට් එක රෙකග්නයිස් කරන්නේ කියලා. දැන් මෙන්න මෙහෙමයි. ණය වර්ගීකරණයේ ආදායම් හඳුනා ගැනීම කිරීම පිළිබඳ මුදල් මණ්ඩලයේ නිකුත් කළ ඩිරෙක්ෂන් එකට අනුව අක්‍රමික ණය සඳහා පොලිය හඳුනාගත යුත්තේ මුදල් පදනමේ. ඒ කියන්නේ NPL ගියාට පස්සේ
ඒකේ පොලිය recognize වෙන්නේ පොලිය හඳුනගන්නේ cash basis වලින්. ඒ කියන්නේ දැන් අපි මොකද කරන්නේ NPL ගිය ගමන් මොකද කරන්නේ? අපි එයාගේ interest income එක කෙලින්ම අපි ගන්නවද P&L එකට? නෑ. income එකට ගන්නෙ නෑ. ඒක දානවා අපි අවිනිශ්චිත පොලි ගිණුමට. suspense account කියලා අපි අහලා තියෙන්නේ. ඒතර ඒකේ දාලා තියලා හැබැයි අපි මොනවා හරි මොහොතක පාරිභෝගිකයා ගෙවුවොත් අන්න රියලයිස් වෙනවා මේ මොකක්ද. ඊට පස්සේ තමයි අවිනිශ්චිත පොලි ගිණුමෙන් එක අයින් කරලා ඒක ඩෙබිට් කරලා P&L එක ක්‍රෙඩිට් කරනවා. ඇයි එහෙම කරන්නේ? මොකද දැන් අපි හිතමු NPL නම් අපේ පාරිභෝගිකයෙක් එයාගේ ඉන්ට්‍රස්ට් එකක් charge වෙනවනේ. ඒ charge වෙනකොට දිගටම charge වෙනකොට ඒක මම net interest income එකට පිළිගත්තොත් මොකද වෙන්නේ? මට ඇත්තට එන්නේ නැහැ. මම එයාට account එකට charge කරනවා. මෙයාට හැදෙනවා කියලා මෙහි NPL එක වැඩි වෙනවා. ඒක income එකක් ඇටියට ගන්න තියෙනවා. ඒක you can't do. අපි කරන්නේ මොකද? ඒ interest එක suspend කරනවා කියලා කියනවා. එහෙම නැත්නම් අවිනිශ්චිත ගිණුමකට යනවා කියලා කියනවා. ඒ අවිනිශ්චිත ගිණුමට ගිහිල්ලා හැබැයි මොනවා හරි මොහොතක interest එක realize වුණොත් පාරිභෝගික මුදල් දැම්මොත් හෝ ඔක්ෂන් එකකින් හෝ ඒ මුදල් දැම්මොත් මොකද වෙන්නේ? ඒ ටික අන්න දැන් ඒ අවිනිශ්චිත ගිණුම ඒක හර කරලා ඒක ඊට පස්සේ බැර කරනවා අපි ඔන්න P&L එකට. එතකොට ඒක income එක හැටියට සලකන්නේ. ඒක cash basis. එතකොට තමයි realize වෙන්නේ. cash flow එක හැටියට ආවට පස්සේ කියන එක තමයි එතනදී පැහැදිලි කරන්නේ. එතකොට මේ ප්‍රශ්නේ අපිට direction එක යටතේ ආපු ප්‍රශ්නයක්. එතකොට මම මෙතනදී දැන් මුලින්ම ප්‍රශ්නේ අපි කරා NPL direction එක මේක අනිත් directions ටික කතා කරා. දැන් මේ කිව්වේ ගොඩ වෙලාවට අපිට මේ directions වලින් සාමාන්‍ය ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එනවා. ඒක රචනායක වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් කෙටි ප්‍රශ්නයක් හැටියට ඉන්නත් පුළුවන්. ඒකට ඔයගොල්ලෝ චුට්ටක් දැන් අපි ගාව තියෙන presentation එක ඊට පස්සේ short note එක ඊට පස්සේ මේ ආකාරයේ පසුගිය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා බලලා පැහැදිලිවම හොඳ උත්තරයක් ඔය හැම එකකටම හදාගන්න. මොකද පසුගිය ප්‍රශ්න පත්‍ර 3-4ක් බලනකොට short note එක බලනකොට ඔයාලට NPL direction එකට capture වෙච්ච ඔක්කොම ටික තියෙනවා. නැත්නම් maximum amount of accommodation ඔක්කොම ටික list කියන්නේ අඩුම ගානේ points 5ක් 6ක් හදාගන්න පුළුවන්. ඒ points 5 හදාගෙන ලියාගෙන ඊළඟට මොකද ඔයගොල්ලෝ කරන්න ඕනේ? ඒක හොඳටම තරව වෙනවා රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්න. ඒකේ එක points ටික අදාළ වෙනවා කෙටි ප්‍රශ්නකට. හරිද? දැන් පැහැදිලි දෙයක් තමයි දැන් සමහර වෙලාවට අපි මේ කියන විදිහට 33 40 33න් ඕ 30න් ඉහළට යාමේ හැකියාවක් තියෙනවා. ඒ සඳහා මොනවද නියාමනීය එහෙම නැත්නම් මහා මුදල් මණ්ඩලය මගින් මේ සාකච්ඡා කරන එහෙම නැත්නම් තවදුරටත් විග්‍රහ කරන අයිටමයක් නොවන්නේ කියලා මේ තුනට අමතරව තව මොන හරි එකක් දෙනවා. දැන් අපි මේ තුන දන්නේ නැත්නම් නොවන්නේ කියන එකට උත්තරයක් ගන්න බෑනේ. පැහැදිලිද? රචනා ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඒ නිසා හරි කල්පනාවෙන් හොඳට බලලා මොකද උත්තර තියෙන නිසා දැන් මේ සර්කියුලර් මේ ඩිරෙක්ෂන් හතරෙන් පිටින් එකක්වත් අපිට අවිල නැහැ. එතකොට මේ හතර හොඳටම බලාගෙන ගියා නම් අපිට පැහැදිලිවම ඒ අවශ්‍ය කරන ලකුණු ප්‍රමාණය ගන්නට පුළුවන් වෙනවා. හරි. දැන් අපි පොඩ්ඩක් යමු ණය අවදානම් ක්‍රෙඩිට් රිස්ක් කියන එක අපිට සමහර වෙලාවට වැදගත් වෙනවා සමහර ප්‍රශ්න වලදී. ඒකත් අපි චුට්ටක් සැලකලා බලමු 2019 මාර්තු මොකද මම මේ ටික 18 19 17 වගේ ඒවා ගන්නට වැඩිපුර ප්‍රවණතාවයක් දක්වන්නේ ඒ එක්සැමින් ඇත්තටම මෑතකදී ගොඩක් වෙලාවට අපිට ප්‍රශ්න අනුරූප වෙච්ච ඒවා තමයි අපිට බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ප්‍රශ්න අපිට ඒ කියලා. ඒතර ඕගොල්ලෝ උන වැඩිපුර වේට් එකක් ඔයගොල්ලෝ දාන්න ඕනේ මෑත කාලීනව. ඒ කියන්නේ අපිට එක්සැමින ළඟදී දීපු ප්‍රශ්න වැඩිපුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි? ඒක නිසා. ණය අවදානම මූල්‍ය පහසුකම් වල ගුණාත්මක සහ පැහැරීම සම්භාවිත ආශ්‍රිත පැවති. හරිනේ අපි දන්නවනේ. දැන් අපි quality lending එකක් එහෙම නැත්නම් අපි ඒකේ තියෙන ස්වරූපමත් එක්ක බද්ධ වෙච්චි අපි ස්ට්‍රක්චර් කරපු විදිය සහ පුද්ගලයාට ඒ ණය ගෙවිදට පුළුවන් ද බැයිද කියන දේ අනුව ණය අවදානම් රැඳී පවතිනවා. එතකොට අපි අහනවා ණය දිල්ලාරින්ගත තොරතුරු සීමිත බව තොරතුරු වල සහභාගීතාවය හේතුවෙන්
ගුණාත්මක භාවය ඇඟීම අතිශයින් දුෂ්කර වනු ඇත. එතකොට අපෙන් අහනවා අවදානම් කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම අවස්ථා දෙකක් දීලා ඒකේ අවදානම මොන ණය පහසුකම්ද? ඒ ඇයි කියලා විස්තර කරන්න. එතකොට වාණිජ මුදල් පාවිච්චි කරනකොට ප්‍රධානීට යොදාගත් ණය අවදානම අවම කරන ශිල්පීය ක්‍රමවේද මොනවාද? එතකොට සංවේදීතා ලක්ෂණ කියන්නේ මොකක්ද? දැන් මේක ටිකක් අර අපි ඉදිනදා අපිට හම්බෙලා නැති જાතිය ප්‍රශ්නයක්. හැබැයි දැන් මේව ටිකක් අර මම කියනවා වගේ ප්‍රායෝගික තලයේ එක්සැමින් අපෙන් අහන්න පුළුවන් જાතිය ප්‍රශ්නයක් නිසා තමයි මම මේක තෝරගත්තේ. මොකද ලකුණු 5 ගානේ දෙනවා. බැලු බලමටම මේක එකක් දෙකක් අපිට ලේසි, තව කොටසක් අමාරුයි කිව්වට. හැබැයි එකවරක් හෝ අපි මේ දේ කරලා තිබුණොත් ආයි මේක තව තැනකදී අපෙන් අහන chance එක හොඳටම තියෙනවා. දැන් යා මේ අහපු ප්‍රශ්න ළමයි යම් යම් ප්‍රමාණයකට ලියපු තියෙන ප්‍රමාණය අනුව ඊළඟ පාර අපෙන් මේ වගේ ප්‍රශ්නයක් රිපීට් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඒ නිසා අපි මේ ඒකත් ඔළුවේ තියාගෙන අපි මේක සාකච්ඡා කරන්න බලමු. හරි. මොන බලන්න දැන් මෙතනදී දැන් අපි සාමාන්‍යයෙන් ණය අවදානම අපිත් ඉගෙන ගත්තනේ. අපිත් ඉගෙන ගත්තා මොකක්ද ණය අවදානම? අවදානම් කළමනාකරණය, අවදානම් කළමනාකරණ රාමු, එතකොට ඒකේ එදිනදා මෙහෙයුම් කටයුතු, ඒකේ මූලික වගකීම, right. අන්න ඒ කියන කාරණාත් එක්කම අපිට ඒක උත්තරයක්ත් අපි ගාව තියෙනවා. එතන දැන් මෙතන එක්සැක්ට් ඊට වඩා වෙනස් වෙච්ච විදිහකටත් ණය අවදාන විග්‍රහ කරලා තියෙනවා. මම මේකයි කියන්නේ සමහර වෙලාවට අපිට තව කාරණා වැඩිවීමක් තමයි මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ. මොකද අපි දැන් ණය අවදානම ලියන්න කිව්වොත් අපිට වෙනම උත්තරයක් අර මම ස්ලයිඩ් එකක් ණය අවදානම ගැන කරේ උත්තරයක් තියෙනවා. හැබැයි ඒහා සමානුරූපීවම එක්සැමිනර්ගේ සජෙස්ටඩ් ආන්සර්ස් වලින් අපිට ගන්න තියෙන දෙයක් තියෙනවා නම් ඒකෙන් අපේ ප්‍රමාණය තව වැඩිවීමක්, කම්ප්ලිමන්ටරි වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒක නිසා අපි හැම වෙලෙම බලන්න ඕනේ උත්තරය කොහොමද තවත් පෝෂණය කරන්නේ. අපේ ප්‍රශ්නට අදාළ උත්තරේ තවත් කරුණුත් එක්ක පෝෂණය කරන්න කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ තියෙන්නේ. එතන සත්‍ය ප්‍රතිඵලය අපේක්ෂිත ප්‍රතිඵලයට වඩා වෙනස් තත්වයක් වීම තමයි අවදානම. හරිද? දැන් expected outcome එකක් තිබිද්දී ඒක actual outcome එකකට වඩා වෙනස් වෙනවානේ. දැන් අපි හිතනවා මෙන්න මේ දැන් අපි උදාහරණයකට ශ්‍රී ලංකාව වෙස්ට් ඉන්දීස් එක්ක මේ දවස්වල මැච් එකක් ගහලා හරි අපේ අපේක්ෂිත ප්‍රතිඵලය ශ්‍රී ලංකා is going to win. ශ්‍රී ලංකා is winning. actual result එක මැච් එක draw. දැන් මොකද වෙන්නේ? ඕනේ දැන් අපේක්ෂිත ප්‍රතිඵලයට සාපේක්ෂව අපේ තීරණ ගත්තා. අපි හිතමු බුකී කට්ටියද තව ඒවද උද ඔක්කොම දාලා අපි මොකද දැන් අපි winning ගමනක් යනවා කියලා හිතන්නකෝ. ඒ වෙලාවක right අපේ expectation එක win. ශ්‍රී ලංකා win. හැබැයි ශ්‍රී ලංකා draw. එතකොට සත්‍ය අපේක්ෂිත අතර වෙනස්වීමක් සිද්ධ වීම නිසා ඒකේ ඉම්පැක්ට් එක earnings වලට බලපාන. ඉපැයුම් වල විභව. දැන් ඔය ඕනම දෙයක් කරන දෙයක ප්‍රතිඵලය මොකක්ද? යම් ආකාරයක රිටර්න් එකක් නේ අපි මේ බලාපොරොත්තු වෙන්නේ. මැච් එක දිනුම් පෙරදුම් අනුව එක එක්කෙනා ඒ සම්බන්ධයෙන් නිර්වචනය කරලා එක්ක ක්‍රීඩකයෝ ඒගොල්ලන්ගේ යම්කිසි ආදායම. ක්‍රිකට් බෝඩ් එක එහෙමයි. ප්‍රේක්ෂකයෝ කී ඔට්ටුකරුවන් එක එක ආකාරයකට ඉතින් අපිට මේකෙන් යම්කිසි ප්‍රතිලාභයක් ගැන මේ යම්කිසි ක්‍රියාදාමයක අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ප්‍රතිලාභය ඉහළ පහළ යෑමක් සිද්ධ වෙනවා. දැන් ඕකම තමයි ණය මුදලක්. ණය මුදලක් දුන්නාම අපේ අපේක්ෂාව මෙයා හොඳට ගෙවයි. එහෙම නැත්නම් පොඩි ඩිලේස් තිබිලා ගෙවයි. හැබැයි මෙයා ඩිෆෝල්ට් එක NPL ගියොත් ඔන්න සත්‍ය අපේක්ෂිත අතර වෙනසක් එනවා. ඒ නිසා ඉපයුම් වල ඒ කියන්නේ මට හම්බෙන රිටර්න් එක ඉන්කම් එක එක්ක අඩු වීම එක්ක නැතිවීම එහෙම නැත්නම් ඒක කාලයක් එක්ක වැඩිපුර ගිහිල්ලා අතර පිරිවැයක් දැකීම අන්න එත ආකාරයේ යම් ආකාරයක වෙනසකට භාජනය වීම තමයි මේ අවදානම් කියලා විවචනය කරන්නේ. ණය අවදානම් කියලා කියන එක තවත් ඔන්න පැහැදිලි කරනවා අන්න අර අපේ තියෙන ණය ඉවසුමක් සම්බන්ධ. පහසුකම් ආපසු නොගෙවීම නිසා වූ ප්‍රමාද වීම නිසා ශුද්ධ ආදායම නිසා ස්කන්ධයන්ගේ වෙළඳපොලේ වටිනාකම විභව විචලනය. හරිනේ. ඒක නේ ආරේ වචන මේ වුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට තියෙන ශුද්ධ ආදායම මොකද? ඉන්ට්‍රස්ට් එක. ස්කන්ධය කියන්නේ මොකද? ප්‍රාග්ධනය.
එතකොට දැන් මොකද වෙන්නේ? ඉන්කම් එක පරක්කු වෙනවා මෙයා ගෙවුව පරක්කු. ඒ වගේම තමයි ප්‍රාග්ධන්නේ අපිට අපෝ එයාගේ කැපිටල් එක ගෙවුවේ නැත්නම් මට රීඉන්වෙස්ට් කරන්න ආයෙ වෙන තැනකට ගිහිල්ලා ගන්න වෙනවා. ඕක තමයි ණය අවදානම කියලා කියන්නේ බැංකුවෙන් ලබාගත් ණය පහසුකම් සම්බන්ධ බලන. එතකොට ණය අවදානම් කියලා කියන්නේ ණය පහසුකම් ගෙවීම පැහැරීමේ සම්භාවිතාව සහ තව කොටස් ටිකක් තියෙනවා. නමුත් ඇත්තටම ගත්තොත් පැහැරීමේ සම්භාවිතාව කියලා කියන්නේ එක කොටසක් විතරයි. ඔයාලට මතක නම් කොටස් 3ක 4ක ගුණිතයක්නේ අපි ණය අවදානම් ගණනය කරන්නේ. ණය පැහැරීමේ සම්භාවිතාව, පැහැරීම අවස්ථාවේ තියෙන අලාභය, එතකොට පැහැරීම අවස්ථාවේ තියෙන එක්ස්පෝෂර් එක ඔයගොල්ලෝ ගුණිතයකින් මේක එන්නේ. එතකොට දැන් පුද්ගලයාට ණයක් ලබා දීලා අන්නේ ඒ පාරාමිතීන් වල වෙනස් වීම ගුණිතය මගින් අපිට දැනනය කරන්න පුළුවන් තමයි ණය අවදානමේ පැහැදිලි අපිට තියෙන අලාභය. බැංකුවක අලාභයන් පැන නැගීමේ ආපසුගිය නැතිවීම හෝ ගණදරු සිතාමතා පැහැරීම නිසා හෝ ප්‍රතිපාර්ශ්වයන් ණය ප්‍රදානය නොගෙවා සිටීම වෙනද කටයුතු නොපීම හෝ වෙනත් මූලිකවම බැහැරීම. දැන් ඔය කියන්නේ ඇයි මේක වෙන්නේ? ඒක නිසා තමයි ඩිෆෝල්ට් රිස්ක් එක කියලා අනිත් පැත්තට කියන්නේ. ණය අවදානම අපි කියනවා ක්‍රෙඩිට් රිස්ක් කියනවා, ෆයිනෑන්ෂල් රිස්ක් කියනවා, ඩිෆෝල්ට් රිස්ක් කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේක වෙන්නේ කොහොමද? ඒ අදාළ පාර්ශවය ඉදුසුම ප්‍රකාරව ආපසු නොගෙවීම හෝ ගෙවීම සඳහා අමතර කාලයක් ලබා ගැනීම සහ සිදුවන අලාභයන් නිසා තමයි මේ බැංකුවේ අලාභ එහෙම නැත්නම් මේ පැහැරීම සිද්ධ වෙන්නේ. ඒතර විවිධ වර්ගවල වත්කම් සහ ශේෂපත්‍ර කටයුතු ආදී වෙනස් සම්භාවිතාවන් නැත ඒකත් හරි. සමහර ඇසෙට්ස් එක විදිහක් සමහර ඒවා එක විදිහක් තමයි මේක අපිට රියලයිස් වෙන්නේ නැත්නම් වෙන්නේ. සාමාන්‍ය ආර්ථික ඛණ්ඩයේ වෙනස් වීම සහ ආයතනයේ මෙහෙම පරිසරය නැ සේවා කිරීම වෙනස් කරලා. ඒ කියන්නේ දැන් ගත්තොත් අපි දැන් මේක මූලික වශයෙන් අපි කියනවානේ අදාළ පුද්ගලයා මට මේක නොගෙවන නිසා මගේ මූල්‍ය ප්‍රවාහය නිසි පරිදි එන්නේ නැති නිසා මෙන්න මෙහෙම දේවල් වෙනවා කියනවා වගේම හැබැයි මේ ආයතනයේ මෙහෙයුම් පරිසරය ඔපරේෂනල් එන්වයරන්මන්ට් එක. ඒ වගේම තමයි ඉකොනොමික් චේන්ජස්. දැන් අත්‍තරම අද වෙලා තියෙන එකනේ පාරිභෝගිකයා මට ගෙවන්න තියෙන අකමැත්තට වඩා අපි කොරෝනා නැත්නම් කොවිඩ් ඉම්පැක්ට් එකත් එක්ක ඔපරේට් කරන විදිහ අනුව නැත්නම් රටේ ආර්ථිකය හැසිරෙන විදිහ අනුව එතකොට මේ අපිට ලැබෙන්න තියෙන මුදල් ප්‍රවාහයන් වෙනස් වෙනවා. අඩුවීම වැඩිවීම කල්යෑම ඒ වගේ දේවල් වෙනවා. දැන් උතන මේ මෙතනදී මේ එක්සන් එකටම හොඳ අපිට ඉන්පුට්ස් ටිකක් දීලා තියෙනවා. දැන් ක්‍රෙඩිට් රිස්ක් එක මොකක්ද කියලා අපිට වෙනම සෙට් උත්තරයක් තියෙන ගමන්ම එයා තවත් වෙනස් වෙච්ච කාරණා කීපයක් අපිට පෙන්නනවා මෙයා. ඒතර ඒක හරි වටිනවා. මොකද එතනදී වෙන්නේ අපිට අර අපි දන්න උත්තරේ තවත් මේ මගින් වැඩි කරගන්න. ඒ කියන්නේ මේ උත්තරේ තවත් එකතු කරගන්නට අපිට හැකියාවක් ලැබීම තමයි මේකෙදී අපිට සිද්ධ වුනේ. right. අපි යමු ඊළඟ කොටසට. ඊට කලින් ඒ ණය අවදානම් පැහැදිලි කිරීමේ මොනවා හරි ගැටලුවක් තියෙනවද ඔයගලන්ට? සුනිත් අචිනි අදීශිකා so මේ සජිත් තියෙන ආන්සර් එක ඔව් ඉතින් අතරම අපේ ආන්සර් එක ওই තරම් දුරට යන්නේ නැහැ නේ අපේ දැනුමත් එක්ක සර්. ඇත්ත. එතකොට සර් ඔය වගේ පිළිතුරක්ම බලාපොරොත්තු වෙනවද මේ ඒකයි මම කිව්වේ. එහෙම පිළිතුරක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම අපි ඉගෙන ගත්ත දේ ගත්තොත් මීට වඩා ඇත්තටම මීට වඩා ફોකස් එකක්. දැන් අපි අර මම කිව්වේ ස්ලයිඩ් එකේ ගත්තොත් ණය අවදානම් කියන්නේ මොකක්ද කියන එක අපි කිව්වා. මේකම තමයි වෙනස් විදියකට. අවදානම් කළමනාකරණය කියන්නේ මොකක්ද ලිව්වා. අවදානම් කළමනාකරණ රාමුව ගැන කිව්වා. එතකොට චීෆ් රිස්ක් ඔෆිසර් විසින් මේ අවදානමේ දවසක කියන්නේ එදිනදා මෙහෙවනවා කිව්වා. ඕවරෝල් මේක බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා යටතේ වගකීම එනවා කියලා කිව්වා. හරිද? ඒ වගේම 6 වෙනි එක තමයි අවදානම හැදෙන්නේ අර කියන කාරණා තුනේ ගුණිතෙන් කියන එක අපි කිව්වා. අන්න ඒ කාරණා 6 තමයි අපි ඉගෙන ගත්තේ ක්ලාස් එකේ. ඒ 6න් 4ක් කිව්වා නම් හොඳටම ප්‍රමාණවත් මේ උත්තරේ ගන්න. දැන් මෙතනදී ඇත්තටම ක්‍රෙඩිට් රිස්ක් එක කියන එකට යා ඩිරෙක්ට් උත්තරේ දෙනවට වඩා කරුණු කාරණා ගොඩක් ඉදිරිපත් කිරීමක් තමයි මෙතන කරලා තියෙන්නේ. සජෙෂන් එකක් හින්දා. ඒකයි මම කිව්වේ දැන් අපි ඉගෙන ගත්ත කාරණා 6ට මේ ඉගෙන ගත්ත කාරණා එකතු කරාම තවත් අපේ උත්තරේ තවත් පෝෂණය කරගෙන ඉස්සරහට අපිට આવොත් හොඳ උත්තරයක් දෙන්න පුළුවන් කියන එකයි මම මෙතනදී අදහස් කරේ. දැන් අපේ ඉගෙන ගත්ත ලිව්වහම ඒක හොඳටම ප්‍රමාණවත් උදේ. මොකද ඒක ගොඩක් ફોකස්. ඒක අපි කියන මුලින්ම ක්‍රෙඩිට් රිස්ක් කියන්නේ මොකක්ද? රිස්ක් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද?
credit risk framework කියන්නේ මොකද්ද? credit risk එකේ main components උන කියන්නේ මොකද්ද? එතකොට credit risk එක කවුද day to day management එක කරන්නේ? කාගේ මේ යටතේ මොන දෙපාර්තමේන්තුවද? මූලික වගකීම තියෙන කාටද? ඔන්න ওই ටික තමයි අපේ ස්ලයිඩ් එකේ ඇත්තේ. නමුත් ඒ ටිකට ලියනවා නම් කොහොමද වෙනවා මම මේක වැඩි හරියක් කිව්වේ මේකෙන් අපේ උත්තරේට තවත් කොටස් ටිකක් යොදා ගන්න පුළුවන් කියන දේ තමයි අපිට මෙතනදී පැහැදිලි වෙන්නේ. හරිද සුජිත්? හරි සර්. එතකොට කොහොමද නදීශිකා අචිනි ඔයගොල්ලන්ට අනුර ජොයින්ලා තියෙනවා දැන්. අනුර අපි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරගෙන යනවා. මම හිතන්නේ මම මේ ටික අප්ලෝඩ් කරලා තියෙනවා ඊට කලින් ගිය සතියේදී. ඒකත් බලන්න. එතකොට අපි දැනට ප්‍රශ්න දෙකක් විතර වගේ සාකච්ඡා කරගෙන ඉදිරියට යනවා. හරි. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කතා කරන්න. එතකොට අපි ඉදිරියට යමු. දැන් මෙතනද කියනවා ප්‍රශ්නය අහන්නේ පහස ක්‍රියාවලිය ඉහළ ශ්‍රේණියක් ලයිසුගත සමාගමට ප්‍රදාන කරන SME සහ යන්ත්‍ර ප්‍රදාන කරන ආයතන මුදල එකම කර්මාන්තයේ නියුතු ආයතන දෙකකට වාණිජ්‍ය මුදල ප්‍රදානයේදී එක් ණය මුදල සඳහා විකුණුම් වල නැගතියන් ස්වරූපම් අතහ අනිත් ණය මුදල් සඳහා අර්ධ නිර්මාණ තොග ප්‍රදානිත ණය පහසුකම වැඩි අවධානමක් පෙන්වු කරන්නේ කුමන ණය පහසුකම්ද අපි බලමු පළවෙනි එක මම හිතන්නේ මම දීලා තියෙනවා මහා අනර්ග සමාගමකට ප්‍රදානය කරන වාණිජ්‍ය මුදලක් හෝ SME ව්‍යාපාරයකට ප්‍රදානය කරන ආයෝජන ණය මුදලක් කියලා තියෙනවා. ඒතර දැන් එතනදී එකක් කෝපරේට් එන්ටිටි එකක් අනිත් එක SME එකක්. ඒතර කෝපරේට් එන්ටිටි එකක SME එන්ටිටි එකට ගත්තට පස්සේ මූලික වශයෙන්ම දැන් SME එකේදී අපි දකිනවා යම් ආකාරයකට අවදානම වැඩි. ඇයි? අවදානම වැඩි වෙන්න හේතුව SME එකක අපිට ඒ සඳහා ලැබෙන මූල්‍ය වාර්තා එහෙම නැත්නම් තනි පුද්ගලයෙක් මත රැඳෙනවා කියන දේවල් වලින් එතකොට යම් කිසි ආකාරයක තීරණයක් ගැනීමට තියෙන හැකියාව එහෙම නැත්නම් ලබා ගන්නා ණය මුදල නිසි පරිදි යාවත් කාලීනව ගෙවනවද නැද්ද කියන දේ අවදානමක තියෙනවා. නමුත් අපි ගත්තොත් වාණිජ ණය මුදලක් එහෙම නැත්නම් මහා අනර්ග කියලා කියන්නේ රේටින් එක ඉහළ. අපි දැන් ලංකාවේ ගත්තොත් ඩයලොග් වෙන්න පුළුවන්, NSP එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජෝන් කීල්ස් වෙන්න පුළුවන්, right? එතකොට ඒගොල්ලෝ ඇත්තටම ක්‍රෙඩිට් රේටින් එකේ ඉතා ඉහළ ඉන්නේ. ක්‍රෙඩිට් වලති උපරිම. ඩිෆෝල්ට් ප්‍රොබබිලිටි එක අඩුම. ඒතර ඒගොල්ලන්ට ණයක් ලබා දීමේදී අවදානම හරිම අඩුයි. ඒතර මෙතනදී සාකච්ඡා කරන SME and versus corporate. Big corporate versus SME. එතකොට අපි අරගත්තොත් probability of default. ණය පැහැර හැරීමේ සම්භාවිතාව අඩුයි. ඉහළ අනාර්ග හොඳ රේටින් එකක් වර්ගීකරණයක් තියෙන ප්‍රධානිත සමාගමක්. SME එකක් ගත්තොත් අර කියන ආකාරයට වර්ගීකරණයක් හෝ මූල්‍ය ස්ථාවරත්වයක් හෝ කළමනාකරණ හැකියාවක් හෝ තිබෙන්නේ නොහැකි. ඒ නිසා තමයි SME එකකට දෙන ණය මුදල ආයෝජන ණය අවදානම ඉහළයි. ලයිසුගත සහිත සමාගම ස්ථාවරත්වයක් ඇති අතර යහපත් වූ පාලනයක් පවතින අතර නිවද තොරතුරු තිබීම අතින් ඉහළයි. දැන් අපි ගන්නකො ඇනුවල් රිපෝට් එක. ඇනුවල් රිපෝට් එක ගත්තත් ඒගොල්ලෝ යම්කිසි ආකාරයකට ක්‍රමවේදයකට පිළියෙල කරගත්ත ඇනුවල් රිපෝට් එක. ඒතර ඒක මත ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. ඔඩිටර්ස්ලා වෙන්න පුළුවන්, තවත් පාර්ශ්ව වෙන්න පුළුවන්. එතකොට ඒ තොරතුරු මත ආයතන සම්බන්ධයෙන් තියෙන විස්තරය අපිට පිළිගන්න පුළුවන්. නමුත් SME එකක මේ සියලු දේවල් නැහැ. ඒ වගේම තමයි SME ව්‍යාපාර හිමිකරුවන් කළමනාකරණය කරනවා තනිපුද්ගලයන් හෝ පවුලේ සමාජිකයන්. මේවයි තොරතුරු බොහෝ විට නිවැරදිව විශ්වාසින් නොවේ. දැන් අපි කියනවා එකක් වෙන්න පුළුවන් පවුලේ සමාජිකයෝ හෝ තනිපුද්ගලයෝ හෝ ගන්න තීරණ උනත් එක අධ්‍යයනගෙන එකක් හිට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආයතනයක එහෙම නැහැ. මිෂන් එක ඔබ්ජෙක්ටිව් එක පිළිවෙලට උඩ ගෙනකොට right බොහෝ වෙලාවට අර අපි කියන ආකාරයට ගැටලු අඩුයි. right මොකද ඒකෙදී හැමෝම accountable. ඒක පිළිවෙලකට වෙන්නේ. දැන් ඩිරෙක්ටර්ට ඕන දෙයක්ම කරන්න බෑ මේ අද මේක කියලා හෙට අනිත් එක. ඒක බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා අප්‍රූව් වෙලා ඉන්නේ. නමුත් SME එකක එහෙම නොවේ නිසා අවදානම වැඩි. ඒක තමයි පළවෙනි එකකට තියෙන උත්තරේ. දෙවෙනි එක ගත්තොත්
එකම කර්මාන්ත මේ ව්‍යාපාර අපි හිතමුකෝ ටූරිසම් ඉන්ඩස්ට්‍රි වෙන්න පුළුවන්, ටී ඉන්ඩස්ට්‍රි වෙන්න පුළුවන්, කන්ස්ට්‍රක්ෂන් වෙන්න පුළුවන්, පැඩි වෙන්න පුළුවන්, ජෙම් වෙන්න පුළුවන්. එතකොට එකක් ලයිස්තුගත ණය මත හා අනෙක අර්ධ නිර්මාණ තොග මත ණය ප්‍රදානය කරන්නම්. එතකොට අර්ධ නිර්මාණ ලයිස්තුගත ණය මුදල් ද්‍රව්‍යශීලතා මට්ටම අර්ධ නිර්මාණ තොග වලට වඩා ඉහළ මට්ටමක පවතී. ඒ කියන්නේ දැන් ඇත්තට ගත්තොත් දැන් අර්ධ නිර්මාණ කියලා කිව්වොත් semi finish goods කියන එකයි අනිත් එක එයා කියනවා ලයිස්තුගත ඒකකනේ unit trust. දෙක තියෙන්නේ. එතන කියනවා වාහන වල එක ණය මුදලක් සඳහා විකුණුම් වල ණයගතියන්ගේ සොරකුම් මත හා අනෙක් ණය මුදල් සඳහා අර්ධ නිර්මාණ තොග මත ප්‍රදානිත ණය පහසුකමක්. විකුණුම් වල ණයගතියන් right විකුණුම් වල ණයගතියන්ගේ සොරකුම හරි යට පොඩක් පැහැදිලි නෑ. ඒ කියන්නේ අතරම ගත්තොත් එකක් debtors අනික stocks කියලා හිතන්නකෝ. ඒකනේ කරලා තියෙන්නේ. එකක් තියෙනවා debtors අනික stocks. එතකොට debtors stocks කියලා ගත්තොත් වැඩිපුරම ද්‍රව්‍යශීලතාවයෙන් ඉහළ මොකද්ද? එහෙම නැත්නම් වැඩිපුරම control එක තියෙන්නේ නැත්නම් වැඩිපුරම ආරක්ෂාව තියෙන්නේ අපිට ණය ගැතියන් වෙන එහෙම දීලා තියෙන ණය එහෙම නැත්නම් checks හරි invoices හරි factoring වගේ එකක් හරි posted bill discounting වගේ එකක්ද එහෙම නැත්නම් WIP එහෙම නැත්නම් semi finish goods වගේ නම් අර්ධ නිර්මාණ වලට වඩා එහෙ දීපු ණයක නම් අපිට වැඩිපුර අවදාන ඒ කියන්නේ ණය අය කර ගැනීමේදී තියෙන අවදාන වැඩි ওই දෙකෙන් මොකේද? අර්ධ නිර්මාණනේ. මොකද අර්ධ නිර්මාණ බවට පත් වෙලා ඒවා debtors හරහා විකිනිලා තමයි අපිට මුදල් එන්න පටන් ගන්න. නමුත් debtors කට දුන්නාට පස්සේ අපි දන්නවා බඩු විකිනිලා දැන් ඒගොල්ලන්ගෙන් අපිට මුදල් එන්නයි තියෙන්නේ. ද්‍රව්‍යශීලතා පැත්තෙන් ගත්තත් අපිට debtors ලගේ පැත්තෙන් මුදල් ලබා ගැනීමේ පහසුවක් වෙන අනිත් එක තමයි ගොඩක් වෙලාවට debtor කෙනෙක්ගෙන් ගොඩක් වෙලාවට invoice එකක් නැත්නම් bill discount එකක් හැටියට check එකක් හැටියට ඒතර ඒක රියලයිස් වෙලා අපිට එන්න තියෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක මූලික වශයෙන්ම අපිට මෙන්න මේ කියන අවස්ථා දෙකේදී එකක් අපි කියනවා SME and corporate එකකටත් ඒ වගේම තමයි එකම ශේෂ්ත්‍රය තුල තියෙන කම්පැනි දෙකක සොරකුම් දෙකකට එරෙහිව දීපු ණය අවස්ථාවක debtor වලට එරෙහිව දීපු prefer against WIP stocks වලට වඩා. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් දැන් මේක ටිකක් ප්‍රායෝගික ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේ වගේ එකක් සාමාන්‍යයෙන් ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක් තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක් අහනකොට අපිට පොඩක් සූදානම් වෙන්න ඕනේ මේ වගේ ප්‍රශ්න වලටත් උත්තර සපයන්න. කලින් මේ වගේව තිබුණේ නැහැ. දැන් එක්සැමිනර් චුට්ටක් ඒ වගේ ප්‍රශ්න අපෙන් අහනවා. right? එතකොට අපි ඒකේ දෙවෙනි එකේ ඉවර තුන්වෙනි ප්‍රශ්න බලමු මොකද්ද කියලා. සේවා දායක පදනම වාණිජ ණය client basis වාණිජ මුදල් ප්‍රදානයේදී ණය මුදල් ප්‍රදානයට පෙර ණය අවදානම් අඩු කරන. ඒ කියන්නේ දැන් අපි තුමු client කෙනෙක්ව ඉවලුවේට් කරලා ණය ලබා දීම කියන එක තමයි මේ කියන්නේ. එතකොට මොකක්ද ඒකේ ණය අවදානම්? ඒ කියන්නේ එතනම pre approval credit risk එක mitigation එක තමයි මේ කියන්නේ. දැන් මේක මහ ලොකු දෙයක් නෙවෙයි. දැන් අපි දැන් මේ කාරණා ටික බලන්න කලින් අපි ගමු මම පැහැදිලි කිරීමක් කියන්නේ දැන් ණය අවදානම් කියන්නේ අපි කිව්වා ණයක් ලබා දුන්නාම ඒ ණය නිසි පරිදි නොගෙවනවා කියන මේ නිසා සිදුවන ආදායම් වල ඉහළ පහළ යෑම තමයි ණය අවදානම් කියලා කියන්නේ. ණය අවදානම් අවම කරගන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි pre එකක් තමයි post. අවදානම අවම කරගන්න ණය අනුමත කරන අවස්ථාවේදී අනුමත කිරීමට පෙර කළ හැකි දේවලුත් අනුමත කිරීමෙන් පස්සේ කර හැකි දේවලුත් කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒතර අනුමත කිරීමට පෙර කරන දේවල් තමයි මෙතනදී අහන්නේ. ඒ කියන්නේ අපි හරි ක්‍රෙඩිට් ඉවැලුවේෂන් එකනේ. ඒක 6C වෙන්න පුළුවන්, කැම්පාරි වෙන්න පුළුවන්, ආයතනික ණය වෙන්න පුළුවන්. එතකොට ඒක හරියට කරනවා කියන එකෙන් අපිට පුළුවන් ණය අවදානම් අඩු කරගන්න. දැන් බලමු මෙතනදී. යහපත් ගණනකාර සබඳතා පව. ඒ කියන්නේ ක්ලයන්ට් එක්ක අපි හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඊට පස්සේ ක්‍රෙඩිට් ප්‍රින්සිපල්ස් වලට අනුව ණය ගැනීමේ ක්‍රියාවලිය.
අවදාන විශ්ලේෂණයේ ක්‍රමවේදයන් උප කියන්නේ ක්‍රෙඩිට් රිස්ක් එක මොකක්ද? අර මම රිස්ක් ෆ්‍රේම්වර්ක් කියලා. අවදාන මොකක්ද? අවදාන කොහොමද හඳුනාගන්නේ? ගණනය කරන්නේ, කන්ට්‍රෝල් කරන්නේ, රිවිව් කරන්නේ රිස්ක් ෆ්‍රේම්වර්ක්. එතකොට ඊළඟට තමයි ණය අවදාන වර්ග මොනවද? දැන් අපි උදාහරණයක් ගත්තොත් ඒක මෙහෙයුම් අවදානම ඇති වෙන්න පුළුවන්ද? වෙළඳපොළ අවදානම ඇති වෙන්න පුළුවන්ද? නැත්නම් මෙහෙයුම් නීති අවදානම ඇති වෙන්න පුළුවන්ද? කියන ඒවා අපි කලින් දැනගන්න ඕනේ. ඒකට ක්‍රමවේද තියෙනවා. ඒතර ඒවා අනුව බලන හරි කොච්චර දුරට වැඩිද මේක වෙළඳපොළ අවදානම. එහෙම නැත්නම් අපි කරනවා තරඟකාරීත්වය උපරිමයි නම් අනිවාර්යෙන් වෙළඳපොළ අවදානම කියනවා. මොකක්ද ඒකට අපි කරන්න පුළුවන්? මේ වගේ. අරමුණ කාලේ මුදල් ප්‍රවාහය අවදාන පදනම් කරන යෝජනා ව්‍යුහගත කරනවා. දැන් ක්‍රෙඩිට් එක හරි ස්ට්‍රක්චරින් එක හරියට කරන්න. දැන් අපි හිතමු එයා කියනවා මට කාර්ක ප්‍රාන්තන ඕනේ. කෙටි කාලේ. හරි. එතකොට මට කෑෂ් ෆ්ලෝ ඩිරෙක්ට්ලි වන්න පුළුවන්. එහෙම කියලා එයා කියනවා. දැන් අපි බලන්න ඕනේ රැඩ්නාට OD එකක්ද, STL එකක්ද, ඉම්පෝට් ලයින් එකක්ද, LC බැක් ඉම්පෝට් එකක්ද, බැක් ඉන් ක්‍රෙඩිට් එකක්ද, කෑෂ් ෆ්ලෝ එක අපි කොහොමද කැප්චර් කරන්නේ? හරි ඒ ආකාරයට අපි එතකොට අපේ ස්ට්‍රක්චර් එක හරියට අපි දානවා. ස්ට්‍රක්චර් එක වැරදුනත් ණය අවදානම වැඩි වෙන්නට පුළුවන්. විහැකී අවදානම් ආවරණය පිණිස පරිදි සුදුසු ප්‍රතිඥාව කොන්දේසි. ලෝන් එකක් අනුමත කරනකොට ඉස්සරහට වෙන්න පුළුවන් අවදානම අඩු කරන්න ජෙනරල් කන්ඩිෂන් වෙන්න පුළුවන්. ෆ්‍රී ඩිස්බර්ස්මන්ට් කන්ඩිෂන් වෙන්න පුළුවන්. ස්පෙෂල් කන්ඩිෂන් වෙන්න පුළුවන්. විවිධ නම් වලින් හඳුන්වනවා. හැබැයි නිසි කොන්දේසි තත්ත්ව අපි ණය පත්‍රිකාවට නැත්නම් ණය අනුමැතියට යොදා ගන්න. ඒ වගේම තමයි ඉන්ෂුරන්ස් එකක් කරන එක. ඒ වගේම තමයි සුරුකුම් කරන එක. දැන් අපි ෆස්ට් පේ අවුට් එක කියන්නේ මොකද්ද? මූල්‍ය ප්‍රවාහය. ණය දෙන්නවා ඒක අය කරගන්නේ මුදල්. නැත්නම් දෙසි පරිදි මූල්‍ය ප්‍රවාහය අපිට එනවා කියන එක. හැබැයි ඒකේ අනිත් එක තමයි දෙවන ක්‍රමවේදයක් ලෙස ණය සුරුකුම් කරන එක. ඒ කියන්නේ සිකියුරිටි එකක් ගන්නවා. ඒක දීපල වෙන්න පුළුවන්, ඒක මුදල් වෙන්න පුළුවන්, ඒක කොටස් වෙන්න පුළුවන්. හරි. අර මුදල් අවභාවිතාව අපගමනේ වළක්වා ගත හැකි පරිදි සැලැස්මකට අනුව ණය මුදා හැරීම ප්‍රතිපූර්ණ. ඒ කියන්නේ ඩිස්බර්ස්මන්ට්ස් ටික කොටස් වලට කරන්න. එහෙම නැත්නම් සමහර ඩිස්බර්ස්මන්ට් ඩිරෙක්ට්ලි සප්ලයර්ට. එතකොට ඩිස්බර්ස්මන්ට්ස් අපි සමහර වෙලාවට විසිට් එකකින් පස්සේ කරනවා. සමහර ඩිස්බර්ස්මන්ට් එක කරන්න කලින් තුන්වන පාර්ශවයේ එක්ස්පර්ට් කෙනෙක් ගෙනල්ලා අපි යම් ආකාරයක අදහසක් ගන්නවා. එතකොට අන්න ඒ විදිහට අපි මොකද කරන්නේ? මේ ණයක් අනුමත කිරීමේදී අපි කරනවා ඒ අනුමත කරන අවස්ථාවේදී ගත හැකි සියලුම ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නකොට මොකද වෙන්නේ? අවසානයේ ණය අවදානම කරන්න පුළුවන්. අනුමත කරාට පස්සෙත් අපි ගොඩක් පෝස්ට් ඩිස්බර්ස්මන්ට් මොනිටරින් කීකියක් කතා කරන්න පටන් ගත්තේ ප්‍රොවිෂන් කරන ඒවා පසු. දැන් මේ තියෙන්නේ පෙර. මේ දෙකම අපි ඉගෙන ගත්තා. නමුත් දැන් මේ වගේ ප්‍රශ්නයක් දැන් අර අහුව ගමන් එකපාරක් බලනවා මේ මොකද්ද? ක්ලයන්ට් බේසිස් එකක් අපි අහලා නෑ. මොකුත් නෙවෙයි කියන්නේ. පුද්ගලයෙකුට ණයක් ලබා දීමේදී අනුගමනය කරනවා යම් කිසි ක්‍රියාදාමයක්. ඒ අනුගමනය කරන්නේ ඇයි? ණය අවදානම වම් කරගන්න. කොහොමද කරන්නේ? මෙන්න මේ ක්‍රමය. එච්චරයි. ඒක බලන්න පැහැදිලිද කියලා? ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් අපි මොකද මේ ණය අවදානම් වගේ ආවහම අපි අර අමාරුයි කියලා ඔක ලියන්න එහෙම නැතු වෙනවා. දැන් මම ඔයගොල්ලන්ට මේ කියන්නේ ඒකත් අර එක්තරා ආකාරයකට ප්‍රායෝගිකව හිතනකොට ඒක අමාරුවක් නෑ. අන්න ඒකයි මම මේ පැහැදිලි කරේ ප්‍රායෝගිකව හිතනකොට අපිට ඒක කරගන්නට පහසුවක් තියෙනවා කියන එක තමයි මම පැහැදිලි කරේ. හරි. සුජිත්, නදීශිකා, අචිනි. yes හරි. ඕකේ. එහෙනම් අපි අන්තිම ප්‍රශ්නට යමු. දැන් අපි මෙන්න මේ සෙන්සිටිවිටි කියන එකත් ගොඩක් හොඳයි. ඒ කියන්නේ දැන් අපි ගන්න මෙහෙම. සාමාන්‍යයෙන් දැන් ණය මුදලක් අපි අනුමත කරනකොට ඒ ණයලාභියා සතු අපිට තියෙනවා අතීත වාර්තාවන් තියෙනවනේ. අතීත මූල්‍ය කාර්ය සාධනයන් අපිට දෙනවනේ. P&L balance sheet cash flow කියලා කියන්නේ දෙනවා. ඊට අමතරව මොකද කරන්නේ? එයා management accounts. ඒ කියන්නේ දැනට එයා මේ මෑත කාලීනව ව්‍යාපාරයේ පරිසාධන මට්ටම
පිළිබඳ දත්ත ලබා දෙනවා. දැන් ওই දෙකම තිබුණා. අනාගතය කොහොමද වෙන්නේ කියන එකට අපිට අදහසක් නැහැනේ. අතීතයේ වෙන සියලුම සිද්ධි නිසා අනාගතයේ තීරණය වෙනවා කියලා කිව්වට අතීතයේ ඉතා හොඳින් කරපු පාරිභෝගිකයේ ව්‍යාපාරයක් අනාගතයේදී ඒ හා සමානව නොකරන්නට තියෙන සම්භාවිතාවක් තියෙනවා. ඒකනේ ණය අවදානම නැත්තම් රිස්ක් එක කියලාත් අපි කියන්නේ නේ. නැත්නම් දැන් අපිට හිතනවා රයිට් එයා පේ මාස්ටර් හිස්ටොරිකල් නියමයි. ඒ නිසා මෙන්න මේකයි ණය මුදල කියලා අපිට දෙන්න පුළුවන් නම් අනාගතයේත් එහෙම වෙනවා කියලා හිතනවා නම් මේ ක්‍රෙඩිට් වල රිස්ක් එකක් කියලා දෙයක් තියෙන්න බෑනේ. දැන් ඇත්තටම එහෙම දෙයක් නොවුණා කියන එකනේ පැහැදිලිවම උනේ මේ ඊ පෙරදසත් වෙන්නේ. කවුරුත් හිතුවද කොවිඩ් වෙයි කියලා නෑ. කවුරුත් හිතුවද ඊස්ටර් ඇටැක් එක වෙයි කියලා 2010 නෙමෙයි නෑ. නමුත් අපි ප්ලෑන් කරපු සමහර දේවල් සංචාරක ශේෂ්ත්‍රය දැන් නොවෙන්නේ ඇයි? මෙන්න මේ කියන හේතු කාරණා නිසා. ඒතර ඒ පිළිබඳව අපි අතීතයේදී 2018 ණය මුදලක් අනුමත කරනකොට 19 20 මෙහෙම දෙයක් වෙලා මේගොල්ලන්ට ගෙවන්න බැරි වෙලා මේ තත්ත්වයට එයි කියලා අපි හිතන්නේ නෑ. අන්න ඒ වගේ ක්‍රියාදාමයකින් සිදුවන ඉම්පැක්ට් එක බලපෑම අවම කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේදයක් තමයි මේ සංවේදීතා විශ්ලේෂණය sensitivity analysis එක කියලා කියන්නේ. ඒතර මේ sensitivity analysis එක කරනකොට මෙහෙම දෙයක් තියෙනවා. ඒකෙදි තියෙනවා යම් යම් උපකල්පන. උපකල්පන වල යටත් කරගෙන අපි ඒකට කියනවා scenario analysis කියලා. දැන් මෙතන මේක පෙන්නනවා scenario analysis ගත්තොත් ಜಾති තුනක්. එකක් තමයි ඉතා යහපත් එහෙම නැත්නම් සාධාරණ එහෙම නැත්නම් සාමාන්‍ය අවස්ථා කියලා තුනකට බෙදෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් worst case, best case, base case කියලා තුනක්. එතකොට දැන් worst case කියලා කියන්නේ දැන් අපි යන මට්ටමේ ඉතා පහළට කඩා වැටීමකට ලක් වුණොත් මොකක් විය හැකිද? best කියලා කියන්නේ අපි යන මට්ටමෙන් ඉතා ඉහළ තත්ත්ව වර්ධනයක් ගත්තොත් කුමක් විය හැකිද? base කියලා කියන්නේ අපි යන මේ මට්ටම සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගියොත් කුමක් විය හැකිද? මේ කියන උපකල්පන මේ කියන අවස්ථා තුන පිළිබඳ අපි තීරණ ගන්නකොට අපි කිව්වා උපකල්පන assumptions එක. මොනවද? cost එකට, turnover එකට, එහෙම නැත්නම් පොලි අනුපාත වලට වගේ අපි අයිතමයන් කීපයක් තෝරාගෙන ඒ සඳහා උපකල්පන අපි හිතනවා දැනට ගත්තොත් මාසෙකට මෙච්චර සේල්ස් කරනවා දැන් ඉදිරියේදී තා හොඳින් කරනවා නම් සේල්ස් මෙච්චර වැඩි වීමකුත් අඩුවෙන් කරනවා නම් සේල්ස් මෙච්චර අඩු වීමකුත් කියලා උපකල්පන කරනවා. මේ උපකල්පන කරලා අපි බලනවා රයිට් මොකද්ද scenario 1 worst case ඉතා යහපත් වුණොත් මගේ turnover කොච්චරද? මගේ cost of sales කොච්චරද? මගේ OP, GP, NP කොච්චරද? මගේ cash flows කොච්චරද? මගේ ණය ගෙවන්න පුළුවන්ද බැයිද? ඔන්න worst case scenario. best case කියලා කියන්නේ අර කියනවා 10 15 turnover වැඩි වෙනවා, cost එක අඩු වෙනවා, interest rates අඩු වෙනවා. එහෙම scenario එකක් ආවොත් මොකද්ද මගේ turnover, OP, GP, NP කොහොමද? අන්න කොච්චරක් මගේ surplus cash තියෙනවා? කොච්චර ඉක්මනට මට මේ ලෝන් එක අවුරුදු 10 නේ 3න් පුළුවන්ද කියලා. ඒක best case. ඔය දෙකම නෙවෙයි බේස් සාමාන්‍ය උපකල්පනයක් සාමාන්‍ය පරිදි දැන් මේ යන විදිහට ගියොත් මේක මට ගැටලුවක් නැතුව ගෙවන්න පුළුවන් කියන ආකාරයේ තියෙන විශ්ලේෂණ තමයි මේ sensitivity නැත්නම් scenario කියලා අපි සාකච්ඡා කරන්නේ. ඇයි මේක කරන්නේ? අපිට අදහසක් ගන්න පුළුවන් මේ ව්‍යාපාරය ඉදිරියට යනකොට මෙන්න මේ කියන scenarios තුනේදී හැසිරෙන විදිහ. එහෙම හැසිරෙන විදිහේදී අපි හිතමු worst case එකෙත් මේගොල්ලෝ මැනේජ් කරන් යනවා නම් එහෙමනම් ඉදිරියේදී සේල්ස් වැටිලා හෝ කොස්ට් එක වැඩි වෙලා හෝ පොලි වැඩි වෙලා හෝ යම් ආකාරයක සිදුවන අයහපත් බලපෑම් තුල මේ ව්‍යාපාරයට සස්ටේන් වෙලා ඉන්න පුළුවන් කියන දේ අපි තීරණය කරනවා. ඒ කියන්නේ ස්ට්‍රෙස් ටෙස්ටිං එක. ආතති පරීක්ෂාවක් වගේ කරනවා. එහෙම කරලා බලනවා හොඳට පුළුවන්. එයා බේස් කරලා කිව්වොත් කොහොම කරයිද? බේස් කියලා කිව්වොත් මේ යන විදිහටම ওই මට්ටමකට යන්න පුළුවන්. අන්නේ කියන කාරණා ටික තමයි මේ scenario analysis එකකින් සාකච්ඡා කරන්නේ. sensitivity එකක් සංවේදීතා විශ්ලේෂණයක් කියලා කියන්නේ ඒකටම තමයි. right.
එතකොට මෙතෙන්ට කලින් ඒ ප්‍රශ්නේ එහෙම නැත්නම් ඒක ටිකක් යම් සංකීර්ණතාවයක් ඇති. නමුත් ඒක කළ යුතු නිසා මම කරා. මොකද අවදානම අවම කරගැනීමේ ක්‍රමවේද. එතකොට තමයි යම් ආකාරයක අපිට දීලා තියෙන රචනා ප්‍රශ්න ගැන කේස් ස්ටඩි එකක් දීලා ඒකෙදි තියෙන අවදානම සාකච්ඡා කිරීම. right? එතකොට ඔය forecasting නැත්නම් pro forma balance sheet P&L cash flows සංවිතා විශ්ලේෂණය ඒ වගේ දේවල් පොඩ්ඩක් අපි සාකච්ඡා කරා. මොන හරි ගැටලු තියෙනවද මේ ප්‍රශ්නේ? අන්තිම ප්‍රශ්නට යන්න කලින් ඒ ටියුට් එකේ. right. අපි යමු 2018 සැප්තැම්බර් කියන ප්‍රශ්නය. ණය මුදල් ප්‍රදානය කිරීමේදී නිවැරදි තොරතුරු රැස් කර සඵලදායී ණයගැනීම් සහ අනුමත කිරීමේ යාන්ත්‍රණයක් උපයෝගී කර ගැනීම සඳහා බැංකුවක් බැඳී ඇත. එතකොට අනාගත ගනුදෙනු කරුවගේ ණයගරුක භාවය ගැනීමේදී බැංකුවට උපයෝගී කර ගැනීම විවිධ තොරතුරු මූලාශ්‍රය කියන්නේ අපිට කස්ටමර් කෙනෙක් කියන්නේ ප්‍රොස්පෙක්ටිව් කස්ටමර් එයා ක්‍රෙඩිට් වර්තිද නැද්ද? එයා ණය ගත්තාම ණය අපසු ගෙවනවද නැද්ද? එයාගේ probability of ණය පැහැරීමේ සම්භාවිතාව අඩුද වැඩිද කියලා බලා ගැනීම සඳහා මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් මූලාශ්‍ර? 1. ණය අනුමත කිරීමේ බලාධිකාරිය වෙත ණය යෝජනාවක් අඩංගු සංදේශයක් ඉදිරිපත් කිරීමේදී බැංකුවක ණයනිලධාරියෙකු විසින් අන්තර්ගත කළ යුතු ණයකරුගේ අවම විස්තර. දැන් ඔයා බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් නම්, ඔයා ක්‍රෙඩිට් මැනේජර් කෙනෙක් නම්, ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක් නම් ඔයා ඒ ණයක් පිළියෙල කිරීමේදී ණයක් අනුමත කර ගැනීමේදී ඔයා කොයි විදිහටද approving authority එකට ડોකියුමන්ට් එකක් දානකොට පාරිභෝගිකයෙක්ගේ ණයකරුවෙක් සම්බන්ධයෙන් ලිස්ට් කරන්න ඕන, සඳහන් කරන්න ඕන විස්තර මොනවද? 2. 3. බැංකුවක ණය ක්‍රියාවලියේ පූර්ව අනුමත කිරීමේ අවධියේදී ණය අනුමත කිරීමේ බලාධිකාරිය විසින් සලකා බැලූ සාධක ලැයිස්තුව. කියන්නේ දැන් අපි ගත්තොත් ඔයා අපි තුමු බැංකුවක AGM කෙනෙක්, ඔයා බැංකුවක චීෆ් මැනේජර් කෙනෙක් නම් ඔයා ක්‍රෙඩිට් එකක් අප්‍රූව් කරන්නට යනකොට ඔයාගේ DA එක එක්සර්සයිස් කරනකොට ඔයා බලන්න ඕන සාධක මොනවද? එන්න මේ පාරිභෝගිකයා ණයක් ඉල්ල තියෙනවා, ක්‍රෙඩිට් පේපර් එකක් හදලා මට බ්‍රාන්ච් එකකින් ඉල්ල තියෙනවා, ඒක මම මොනවද තිබිය යුත්තේ කියලා ලයිස්තුගත කිරීම. 4. බැංකුවක ණය ක්‍රියාවලියේදී ණය මුදල් මුදා හැරීමෙන් අනතුරුව සිදු කරන ලබන ණයලාභිගේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා සලකා බැලෙන සාධක. ඒ කියන්නේ අපි ණය මුදල් මුදා හැරෙනවා. මුලින්ම එනවා ඇප්ලයි කරනවා. ඊට පස්සේ ප්‍රොසෙස් කරලා අපි අප්‍රූව් කරලා loan documentation පස්සේ ඩිස්බර්ස් කරනවා. එතකොට එහෙම කරාම එයාගේ financial status එන රිවිව් එකක් ණය දීලා තියෙනවා, ඩිස්බර්ස් කරලා තියෙනවා. දැන් එයා ඒක නිසි පරිදි පාවිච්චි කරනවාද? එයාගේ මොකද මූල්‍ය තත්ත්වය පිළිබඳ සමාලෝචනය කරන සාධක මොනවද? ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් මේ වගේ ඒවා අර එක බැලු බැලමටම අමාරුයි කියලා හිතුණට අපි එක ප්‍රශ්නයක් විතර මේක සූදානම් වෙලා ලිව්වට පස්සේ ඔයගලන්ට තේරෙයි මේවා ඇත්තට අමාරු ඒවා නෙවෙයි. ලේසියෙන් කරන්න පුළුවන් ප්‍රශ්න මේ. right? නමුත් අර අපි ගොඩක් වෙලාවට දැන් අපි වෙන්නේ මේ දැන් මේක දැක්ක ගමන් මේ අපි කලබල වෙලා මේ වගේ ප්‍රශ්න තෝරගන්නේ. නමුත් එහෙම නෙවෙයි. දැන් අපිට දැන් මේ වගේ එකක් එකපාරට කරාට පස්සේ ඊළඟට ඔයගලන්ට පහසු වෙනවා ඒ වගේ එකක් ආයෙ අලුතෙන් දුන්නොත් මේ සම්බන්ධයෙන් උත්තරයක් හොයාගන්න. දැන් අපි බලමු පළවෙනි එක. දැන් අපිට එන කස්ටමර් කෙනෙක් කොච්චර ණයට සුදුසු නැද්ද බලා ගන්න තියෙන ක්‍රමවේදයෙන් අපි හිතමුකෝ දැන් මේ සජෙස්ටඩ් ආන්සර්ස් ටික අපේ ඔළුවට එන්නේ නැහැ කියලා. අපි ප්‍රායෝගික කරනවා නම් කරන්න පුළුවන් මොකද්ද? අපි දන්නවා කැම්පාරි මොඩල් එක. අපි දන්නවා 6C මොඩල් එක. අපි දන්නවා 5C මොඩල් එක. අපි දන්නවා ආයතනික ණය ගිවි මොඩල් එක. ඉතින් ඒ පහට අදාළ උත්තර ටිකක් බදලා ලිව්වොත් මොකද වෙන්නේ? ඒත් හරි. මේක වෙන්න ඕන කියන එක නෙවෙයි. ඒ අපි අනිවාර්යයෙන්ම පාරිභෝගිකයෙකුට ණයක් අනුමත කරනකොට 6C කියන මොඩල් එක දානවා නම් අනුමත කරන්නේ මේ 6C කියන්නේ මොකද්ද? කැරක්ටර් එක. කැරක්ටර් එක හොඳට බලන්න මොනවද අපි මූලාශ්‍ර. ක්‍රෙඩිට් එතකොට අපි බලනවා කොලැටරල් එක බලන්න මොකද්ද කරන්නේ. එතකොට එයාගේ කෑෂ් ෆ්ලෝ එක බලන්න අපි මොකද්ද කරන්නේ.
කොන්දේසි වලට මොකද්ද කරන්නේ? ප්‍රාග්ධනය බලන්නේ මොකද්ද කරන්නේ? ඒකින් දේවල් නේද මේ අහන්නේ. එච්චරයි. නායකරු සමග කරන සමුග සාකච්ඡාව තියෙන්නේ. ඉන්ටර්විව් එක. ඊළඟට මූල්‍ය ප්‍රකාශන විගණනකරුගේ විගණන වාර්තා. අපි දන්නවනේ. ඒ අදාළ පුද්ගලයාගේ කැෂ් ෆ්ලෝ එක හරි කැපැසිටි එක බලන්න ඒක බලනවා. ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වල වාර්තා. නායකරුට වෙනත් මොන හරි වාර්තා. වෙළඳපළ විචක්ෂණය. වෙනත් බැංකු වලින් ලබා ගත්තා. ණය තොරතුරු කාර්යාංශය. සැපයුම් කරුවන්. මෙතන සැපයුම් කරුවන් කියන්න පුළුවන්, ගණදෙනු කරුවන් කියන්න පුළුවන්. ඒගොල්ලන් පිළිබඳ විමර්ශනය. හරි. එහෙම නැත්නම් මේ අදාළ ණයලාභී ආයතනයක් නම් ඒ ඉහළ කළමනාකාරීත්වය පිළිබඳ ඒගොල්ලන්ගේ තත්ත්ව වාර්තා. ඒ කියන්නේ කොටින්ම අපි අර කියන 6C හරි 5Cs හරි එහෙම නැත්නම් අපි කියන මොඩල් එකට අවශ්‍ය කරන තොරතුරු ටික. එච්චරයි. දැන් ප්‍රශ්න කොච්චර බලන්න සහැල්ලුද කියලා. දැන් අපිට දැක්ක ගමන් එකපාර අහනවා මේ ප්‍රොස්පෙක්ටිව් කස්ටමර් ගන්න නීති කරු භාවය මෙහෙම එකක් නම් අපි දැකලා නැහැ. හරි. එතකොට අපි කලබල වෙනවා. එහෙම නෙවෙයි කල්පනා කරන්න දැන් මොකද්ද මේ කියන්නේ? ප්‍රායෝගික තලයකට යන්න දැන් මම ක්‍රේට් මැනේජර් කෙනෙක් මම ඉස්සර කස්ටමර් කෙනෙක් ඉන්නවා. එයා ණය මුදලක් ඉල්ලනවා. දැන් මට මේ පුද්ගලයාට ණයක් දෙන්න පුළුවන්ද බැයිද? එහෙම නැත්නම් යම් සැඟීමක් කරන්න මම මොන හරි මෙයාගේ ඉල්ල ගන්නවා. එතකොට මොනවද මට තොරතුරු මූලාශ්‍ර information sources grid එක bank reference financial statement company profile company mission statement වෙන්න පුළුවන් auditors report වෙන්න පුළුවන් customer interview එක වෙන්න පුළුවන් market information වෙන්න පුළුවන් buyer supply information වෙන්න පුළුවන් ඔය ටික නෙති දැන් ඕක මෙයාගේම උත්තර ටික අපිට කියන්න ඕනේ නැහැ ඔන්න ඕවෙන් කාරණා වලින් හතරක් පහ ලිස්ට් කරනවා මෙතන පැහැදිලිද දැන් අර මම කියන්නේ හැම වෙලේම ප්‍රශ්නයක් දිහා හරි සෑහලුවෙන් බලන්න. මොකද දැන් අපි මේ මාස ගානක් තිස්සේ මේ කරපුවා හොඳටම ඇති මේ විභාගේ ඒතා හෙලි පාස් වෙන්නේ. හැබැයි එකම දෙයක් විභාගෙදී අපිට තියෙන කොන්ෆිඩන්ස් එක නැති වුණොත් අපි පොඩි අර එකපාර කලබල වෙනවා. දැන් මෙහෙම එකක් කළාම නේද මේ ප්‍රශ්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ වෙනවා අපි ස්ට්‍රෙස් එකේ හිටියොත්. නමුත් අපි කාරණා කොටස් වලට ගිහිල්ලා අපි දන්න දේ මෙතෙන්ට සම්බන්ධ කරොත් හරිම පහසුවෙන් මේකට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඊළඟට බලමු දැන් මම ක්‍රෙඩිට් පේපර් එකක් දැන් ඔයා ඔන්න ඔක්කොම ඩොකියුමන්ට්ස් එක ගත්තා. දැන් මොකද කරන්නේ? ඔයා ක්‍රෙඩිට් ප්‍රොපෝසල් ෆෝම් එක හදලා දැන් ඔයා දානවා ප්‍රින්ට් ඔතොරිටි එකට. එතකොට බලමු මොනවද ඔයාට වෙන්නේ කියලා. බලන්න මොනවද කියලා. right. ණය මුදලේ අවශ්‍යතාවය. අන්න මොකටද එයා ගන්නෙ? purpose එක උනේ. ඊළඟට දෙක ආපසු ගෙවීමේ මූලාශ්‍ර. first way out, second way out, third way out. cash flow වලින් ගෙවනවා. කොහොමද ගෙවන්නේ? cash flow එක මාසෙකට පාරක් ඉන්නේ කොහොමද? cash flow වලට අමතරව second way out එක මොකද්ද? collateral එක එහෙම අමතරව personal කරන්නේ corporate කරන්නේ දෙනවා. තෘතීයක දේ අන්න දෙක. තුන collateral valuation. හරි. හතර ඍජු වක්‍ර තියෙන ගණදෙනු කිරීමේ වාර්තා. එයාගේ direct facilities, indirect facilities වල report එක. ඒක crib එකෙන් වෙන්න පුළුවන්. ඒක අනිත් බැංකු reference වලින් වෙන්න පුළුවන්. ඒක අපේ බැංකුවේ මෙයා මෙච්චර කල් ගෙවන දත්ත වලින් වෙන්න පුළුවන්. ඒක. නායකරුගේ ව්‍යාපාර ශේෂ්ත්‍රය අන්න හරි වැදගත්. එයා මොන අංශයේද? මොන ශේෂ්ත්‍රයේද? මොන වෙළඳපොළ තුලද? එතකොට එයාගේ මාකට් එක කොහොමද? එතකොට එයාගේ කම්පිටිටර්ස්ලා කවුද? මාකට් ෂෙයාර් එක කොහොමද? මාකට් growth එක මොකක්ද? මොකද මාකට් එකෙන් ලොකු අදහසක් එනවා. එතකොට ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්ලේෂණය. P&L එක balance sheet එක cash flow එක analyze කරනවා. මම කිව්වා අතීත දත්ත, වර්තමාන දත්ත, අනාගත දත්ත. අපකරු කෙනෙක් ඉන්නවා නම් ඒ අපකරු එක්කෙනාගේ මූල්‍ය තත්ත්වය සහ එයාගේ වාර්තාවක්. අවදානම් ශ්‍රේණිය. එයා risk rating එක මොකක්ද? එතකොට අපේ තියෙන credit policy එකට අනුගත වෙලාද ඒක පිටින්න මොකක්ද ඒකට කළ යුත්තේ? ඇයි එහෙම කරන්නේ? දැන් අපි කියන්නේ exceptions කියලා. අපි හිතමු අපේ තියෙන crib එක දවස් 30කට අඩු. නමුත් මෙයාගේ දවස් 38යි. නැත්නම් දවස් 60ට අඩු වෙනවා. මෙයාගේ 62යි. අපි කියනවා 60ට අඩු වෙනවා 62ක් වෙලා තියෙන. හැබැයි මේක හැමදාම වෙන එකක් නෙවෙයි. පොඩි ටෙක්නිකල් එකක්. එතකොට ඒක නිසා මේක සුරුකුමකට යටත් වෙලා තියෙන නිසා අපි මේ 62 උනත් මෙයාව ගන්න. පැහැදිලි? එතකොට මේ කියන්නේ මොකද්ද? දැන් මේ කියන්නේ ක්‍රෙඩිට් ඔෆිසර් කෙනෙක්ගේ සෙකන්ඩරි රෝල් එක. මුලින්ම කරේ ප්‍රයිමරි රෝල් එක දත්ත සපයා ගැනීම. දත්ත අරගෙන මෙයා ක්‍රෙඩිට් රිපෝට් එකට දානවා. මේ ටික තමයි සමරයිස් කරලා ඉහළ තලයට යවන්නේ. අනුමත කිරීමේ නිලධාරියා වෙත. පැහැදිලිද? right. ඒ කොටස් දෙකේ මොනවා හරි ගැටලු තියෙනවද?
සුජිත් ඔව් ක්‍රෙඩිට් පේපර් එකේ තියෙන ඒවා ටික ලියුණා සර්. මොකද්ද ක්‍රෙඩිට් පේපර් එකට අපි යූස් කරන ඒවා ටික ලියුණා හරි ඒකට. හරියට හරි අන්න ඒකයි මම කිව්වේ ක්‍රෙඩිට් පේපර් එකකට අපි මේක අතරව තව ගොඩක් ඒවා දාන්න පුළුවන් නේ දැන් අපි වැඩි එපා මේ සුජිත් අපි හිතමු ක්‍රෙඩිට් පේපර් එකේ උඩ ඉඳන් පහළට යන්න introduction එක credit terms and condition justification market management financial risk mitigation ඔය ටික නේද අපි උඩ ඉඳන් පහළට දාන්න. ඉතින් ඒ ටික ලිව්වොත් උත්තරේ හරියි. දැන් මුලින්ම 6C 5C මොඩල් එකෙන් දත්ත උකහ ගන්න. ඒ ටික මෙතන තියලා ක්‍රෙඩිට් පේපර් එක ලියනවා. ලියනකොට අපි මොනවද ඒකේ දාන්නේ? දැන් අර අපි ගත්ත ඔක්කොම දේවල් විතර නෑනේ. ඉන්ටර්විව් එක වලින් අවශ්‍ය කොටස් මෙතෙන්ට දානවා. නේ? එතකොට P&L balance sheet අනම්මනම් ගැන එයාගේ day books බලලා current account statements ඔක්කොම දේවල් එතනින් අරගෙන මෙතෙන්ට දාන financial summary එක. හරි? auditors reports ඔක්කොම ගත්තා. මෙතන audit එකේ opinion එක මෙතන ලියනවා. එතකොට මේ කියන්නේ credit paper එකට අපි දාන විස්තර ටික තමයි මෙතනදී මේ සාකච්ඡා කරන්නේ. right. දැන් අපි තුන්වෙනි එක බලමු. ඒකෙ වෙන්නේ මොන දැන් මේක යනවා approver ගාවට. approving authority ගාවට ගියන් පස්සේ එයා මොනවද බලන්න කියලා බලන්න. අනුමත කිරීමේ බලතල. either I am having a DA or not. දැන් මට මේක ආව ගමන් මම ඉස්සෙල්ලා බලන්න right. මේක මට පුළුවන් ද අනුමත කරන්න. හරි? ණය මුදලේ මිල pricing එක කොච්චර වෙන්න ඕනද? අනිත් charges කොච්චර විය යුතුද? අපි සියලු දේවල් අරන් තියනවාද? අවදානම් නිරාවරණය කොතරම් කියන්නේ risk එක appetite එක කොච්චරද? risk exposure කොච්චරද? දැන් අපි ගත්තොත් අර ඔක්කොම කතන්දර ලියලා ආවට approving authority එක තව ටිකක් සලකලා බලනවා. මේ risk එකට මේක ඇතිද? මේ exposure එකට risk එක අපි ගන්න මේකට තව අවධානම යොමු කර ගන්නට තව දේවල් අවශ්‍යද? යෝග්‍ය ණය පහසුකම. දැන් මේ structuring එක හරියද? අභ්‍යන්තර ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටින් බාහිර අවශ්‍යතා නෛතික ආදී සංග අනුකූලද? compliance ද? ඒක internal වෙන්න පුළුවන්, external වෙන්න පුළුවන්, මහා බැංකුව වෙන්න පුළුවන්, අනිකුත් නියාමන ආයතන වෙන්න පුළුවන්. අන්න ඒ ටික තමයි එයා බලන්නේ. එතකොට credit manager එවනවා ඒක approving authority එකට ආවට පස්සේ එයා බලනවා මෙන්න මේ කාරණා යටතේද මේක තියෙන්නේ. මේ කාරණා වලට මේක පුළුවන්ද? එහෙම නොවෙනවනේ එයා අපහු සමානට යවනවා නේ. මේ හදලා එවන්න. ඒ වගේ. හරි? එතකොට අවසාන එක මොකද්ද? අපෙන් අහනවා ණය මුදාහැරීමෙන් පස්සේ post disbursement monitoring. right? මොකද්ද? right. එතකොට ණය අරමුදල භාවිතාව තහවුරු කරගන්න. ඒ කියන්නේ අපි හිතමු ණය මුදල disburse කරාට පස්සේ ඒ disburse කරලා ඉවරුනාම අපි ණය ලබා දුන්න කොටස ප්‍රමාණය එහෙම නැත්නම් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වුණාද නැද්ද? එක. දෙක තමයි මූල්‍ය කොන් අර අතර මේ loan review mechanism එකකින් බලන දෙයක් වගේ තමයි මේ කියන්නේ. disbursement එකකින් පස්සේ මාස 3ක් ඇතුළත සමාලෝචනයක් කරනවා කියලා අපි කලින් කිව්වේ. අන්න එයාගේ සාමාන්‍යයෙන් එයාගේ යම් කිසි කොටස් ටිකක් තමයි මේ අහන්නේ. post disbursement observations ටික. මූල්‍ය කොන්දේසල සමස්ත අනුකූලතාව. ණය කිවිසුම් විස්තර කරන පරිදි ණය ගැනීම වල සීමාවන්. right? ඒ කියන්නේ දැන් අපි එහෙම අනුමත කළා මේක මුදාහැරියට පස්සේ අපි ඒකට අනුකූලතාවය දැන් අපි තේරෙනවානේ එක financial conditions ඒවට මේක in line ද. ඒ වගේම තමයි අපි loan agreement එක ගත්තොත් ඒ loan agreement එකේ වලට යටත් වෙලාද තියෙන්නේ. ඊළඟ ණය අරමුදල් භාවිතා කර ඇති ආකාරයක නැගීම. දැන් මේක හරිද checks අරගෙන පාවිච්චි කරාද? ඒක නිසි පරිදි පාවිච්චි වුණාද? ඒක නිසා යම් ආකාරයක වර්ධනයක් වෙනවද? අන්න ඒ වගේ. ඊළඟට cash flow එක ඇතිද ණය අපහු ගෙවන්න. එතකොට ඊළඟට ඒ කම්පැනි එකේ තියෙන බජට් එක දැන් මේ මාස 3 හෝ 4 මේක යනකොට මේ ටික හරියද? ඒතර කාර්ක ප්‍රාග්ධනයේ ලීවරණ තත්ත්වය ෆයිනෑන්ෂියල් ලිවරේජ් එක ඒව හරියද? එතකොට මේ මාස 2 හෝ 3 ඇතුළත ඒගොල්ලෝ ඒ ව්‍යාපාර ටික කරගෙන යනකොට හම්බ වෙච්ච එහෙම නැත්නම් වෙනස් වෙච්ච එහෙම නැත්නම් බලපාපු expansion එහෙම නැත්නම් ඒ business expansion ඒක කොහොමද ප්‍රාග්ධනයට අපිට බලන්නේ? දැන් අපි හිතමු මේක අනුමත කරලා දීලා තියෙනවා මුදල් දාලා කරනවා. හැබැයි දැන් ඊටවට වඩා මාකට් එක grow වෙනවා. එතකොට capex වලට ගියාද ඒ සල්ලි මෙතෙන්ට එදුණා. එහෙම නැත්නම් අනිත් පැත්ත.
ආයෝජනය කරා කාරක ප්‍රාග්ධන දැන් මුදල් ගලා යෑම අඩුයි. ඒතර ඒක අනිත් පැත්ත. අන්න ඒ ආකාරයට දැන් මේ කියන්නේ post disbursement. කියන්නේ ණය මුදා හැරීමෙන් පස්සේ ඒ මුදල් නිසි පරිදි පාවිච්චි වෙනවද? ව්‍යාපාරය කොහොමද? බජට් එක යනවද? අපේ මූල්‍ය කොන්දේසිත් එක්ක සමපාත වෙනවද? right? එතකොට අපේ ණය දිවිසුමත් එක්ක සමපාත වෙනද අනුකූලද කියන බලන කාර්යය තමයි හතරවෙනි එක හැටියට සාකච්ඡා කරන්නේ. දැන් මම මේ ප්‍රශ්නේ තෝරගන්න හේතුව දැන් අත මේ ප්‍රශ්න දෙක තුනම බලන්න තේරෙයි අපි ඉගෙන ගත්ත දේවල් වලින් චුට්ටක් එහාට ගිහිල්ලා තියෙනවා ප්‍රායෝගිකව. හැබැයි ඒ ප්‍රායෝගිකව ගියාට ඒක දැන් ප්‍රශ්නේ දිහා බලලා අපි තේරුම් ගන්න විදිය ගත්තට පස්සේ ඒක අමාරු නෑ කියන එකයි මම මේ පැහැදිලි කරේ දිගටම. නැත්නම් ඔක වෙන්නේ දැන් අපි ප්‍රශ්න දැක්ක ගමන් ණයව දාන්න. මෙහෙම එකක් නම් මම දැකලා නෑ. අපි පැත්තක තියන. මේ තියෙන්නේ ණය අනුමත කිරීම ආයම නැත්තම් පාරිභෝගිකයේ තවදුරටත් විස්තර ලබා ගැනීම වගේ දෙයක්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් නම් ඇවිල්ලා නැහැ. අන්න ඒක ඒ බය නැති කිරීම තමයි මම මූලිකම දේ උනේ. දැන් කලින් මතාවල මේ වගේ ප්‍රශ්න අහලා නැහැ. ගොඩක් තියරි පැත්තෙන් ගිහිල්ලා ඇත්තටම ඒක අසමහරට අපිට අමාරු වෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ගොඩක් ප්‍රායෝගික තලයක. හැබැයි මේක ප්‍රායෝගික වුණා කියලා අපි ප්‍රශ්නේ බලලා තේරුම් ගත්තේ නැත්නම් මේක අමාරුයි. දැන් මේක අපේ කෙලිම ඔළුවට දාගත්තා නම් අපි දැන් මම මෙතන ඉන්නවා. කස්ටම් කෙනෙක් මෙතන ඉන්නවා. මම යාගෙන් ડોකියුමන්ට්ස් ගන්න හැටි. මම මේ ડોකියුමන්ට්ස් ටික හදලා පේපර් එක හදන හැටි. ඒ පේපර් එක හදලා හෙඩ් ඔෆිස් එකට ගියා අනුමත කරන හැටි. අනුමත කරාට පස්සේ ඕන් රිවිව් එකක්. එහෙම නැත්නම් මෙකනිසම් එකකින් බලන දේ. ඔය ටික තමයි මේ ප්‍රශ්නේ. අපි එහෙම හිතුවොත් loan review mechanism එකෙන් කර්ම ටිකක් දානවා. post disbursement අපි බලන ටිකක් දානවා. head office එකේ DA එකෙන් approve කරන ටිකක් අපි දැන් ටිකක් දානවා. ඒතර මම paper එක හදන හැටි මම දන්නවා. customer එක්ක මම කරන ටික මම දන්නවා. අන්න ඒ විදිහට අපි ඒක චිත්‍රයක් මවා ගත්තාම අපිට කාරණා හතරක් ලියා ගන්න එක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි තුනක් ලියුවොත් ලකුණු 12ක් 13ක් 15ක්. හතරක් ලියුවොත් උපරිම ලකුණු නේ. දෙක ලියුවොත් ලකුණු 8ක් 10ක් හම්බ වෙනවා. එතකොට මොකද කරන්නේ? 45න් අපිට ඇත්තටම ලකුණු 10ක් ගත්ත කියන්නේ ප්‍රශ්න පහට 50යිනේ. මම කියන්නේ අන්න ඒ විදිහට අපි මේ විභාගේ සැහැල්ලු කරගන්න. එතෙන්ට යන එක තමයි මූලික වශයෙන් කරන්නේ. දැන් මේ අපි දැන් අද අපේ අන්තිම දවස වුණත් මම අර කලින් කිව්ව දේ තමයි 2020 ඉඳන් ආපස්සට ප්‍රශ්න පත්‍ර 7ක් 8ක් ගන්න. අරගෙන අපි මේ විදිහට ප්‍රශ්න ටික ක්ලස්ටර් කරගන්න. අරගෙන ඒ ප්‍රශ්න දිගින් දිගට 3-4 පාරක් ප්‍රශ්න උත්තර බලන්න. එකක් දෙකක් ලියන්න. එතකොට මොකද වෙන්නේ? තෝරාගත්ත වඩුම ගන්න ප්‍රශ්න 10ක් 15ක් ඔයා ලියලා තියෙනවා. ඒතර ඒක දෙක තමයි මගේ ෂෝට් නෝට් එක තියෙනවා. ඒක දෙපාරක් තුන් පාරක් හතර පාරක් කියවනවා. ඊළඟ මම රිවිෂන් ප්‍රසන්ටේෂන් එක දුන්නා. ඒක බලන්න. එතකොට ඔයගොල්ලෝ අදහසකේ මම මොනවද දන්නේ නැත්තේ මොනවද කරගන්න. හරි. ඔය ටික කරනකොට හොඳටම ඇති. මොකද ආපහු ගිහිල්ලා ප්‍රසන්ටේෂන් ටියුට්ස්ත් ඩීටේල් මැටීරියල් එකත් බලන්න අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද ඔය කාරණා පහෙන් අන්තිම තුන කරාන හොඳටම ඔය ඇති. මොකද පහුගිය ප්‍රශ්න පත්‍ර, රිවිෂන් මැටීරියල්, රිවිෂන් ප්‍රසන්ටේෂන් and the short note. ඒ කරනකොට අපිට හොඳටම ප්‍රමාණවත්. මොකද ওই කාරණා තුනෙන් සෑහෙන ප්‍රමාණයක් අපි කවර් කරලා තියෙන නිසා 90ක් විතර ඔය ටිකේ තියෙනවා. ඒ ටික හොඳටම ප්‍රමාණවත්. විභාගේ ලකුණු 50 55ක් ඊසිලි ගන්න. එතනින් එහාට එන හැම ලකුණක්ම අපේ ක්‍රෙඩිට් නැත්නම් ඩිස්ටින්ක්ෂන් එක උඩට යන්න හැකියාවක් තියෙනවා. right. එහෙමනම් අපි තවත් ප්‍රශ්න කොටසකට යමු. මේකේ අපි මම හිතන්නේ එදා 19 එක කරා. right. ඊට අමතරව මොනවා හරි දැන් ගැටලු තියෙනවද සුජිත් අචිනි? නෑ සර්. right. එහෙනම් අපි මේ කොටස පොඩ්ඩක් සාකච්ඡා කරමු. දැන් මම එදා කිව්වාගේ ඔයගලන්ට ඊළඟට කරන්න පුළුවන් දෙයක් තමයි සුජිත්. දැන් ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යනකොට ඔයගොල්ලෝ බලනකොට මොනවා හරි ගැටලු තිබ්බොත් ඕන මොහොතක දැන් මම නම්බර්ස් ඔයගලන්ට ඔක්කොම දුන්නා. එතකොට අර ගෲප්ස් උත් තියෙන ඒවලත් ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඇති. ඕන වෙලාවක කතා කරන්න. ගැටලුවක් තිබ්බොත් ඒ වෙලෙම මේක निराකරණය කරගන්න. මොකද සාමාන්‍යයෙන් අපිට අවුරුදු මාසෙත් එක්ක ගත්තොත් නැයි අන්තිම වගේ වෙනකම් මාස දෙකක් විතර දීර්ඝ කාලයක් තියෙනවා සිල් දෙයට සූදානම් වීම සඳහා. right. අපි මේකෙදි නිකන් ප්‍රශ්න ටික කෙටියෙන් සාකච්ඡා කරගෙන යමු. පහත සඳහන් සෑම බහුවන ප්‍රශ්නයක් සඳහා පිළිතුරු හතරෙන් යෝග්‍යතම. ණය යෝජනාවක් ඇඟීම් කිරීමේදී ප්‍රථමයෙන් සලකා බලන්නේ
ගන්ධරුකරුගේ වත්කම්, ගන්ධරුකරුගේ චරිත ලක්ෂණ, ගන්ධරුකරු සතු සම්පත්, ගන්ධරුකරු සතු ණය මුදල් සේවා කිරීමේ හැකියාව. මොකද්ද ඔයගොල්ලෝ හිතන්නේ ප්‍රථමයෙන්? වත්කම්ද සම්පත්ද නැත්නම් චරිත ලක්ෂණද එහෙම නැත්නම් සේවා කිරීමේ හැකියාවද? සුජිත් චරිත ලක්ෂණ හරි බලමු උත්තරේ. හරි. ඒ අය එහෙම වෙන්නේ මොකද ඉස්සලම අපි කියවන මොකද අන්න හරි 6C වල මුලින්ම C තියෙන එක සහ එතකොට එයාගේ චරිතය එහෙම නැත්නම් එයා කොච්චර ණයට සුදුසුද නැද්ද කියන එක තමයි මූලික දේ. මොකද ඊටු ඔක්කොම එයාගේ හැකියාවන්නේ capability නේ. දැන් අපිට capability එක තිබිලත් ණය නොගෙවන චරිතය ඉන්නවා. එහෙම නැත්නම් කොහෙද වර්ධින්නේ? willingness එක. එයා කොච්චර ණයට සුදුසුද නැද්ද බලන එක තමයි මූලික වැදගත්කම. දෙක මින් කුමන අවශ්‍යතාවයකට ණය මුදල් සම්පාදනයේදී බැංකුවක් දැඩි ප්‍රවේශම්කාරී විය යුතුයි. විවේක නිවාඩුවක් ගත කිරීම, පාවිච්චි කළ මෝටර රථයක් ගැනීම, යතුරු මිලදී ගැනීම, බලපෑම් කරන ණයමේගේ ණය මුදලක් ගෙවීම. ඒතර ඇත්තටම C කියන එක තමයි ප්‍රශ්නේ. හේතුව බලපෑම් කරන ණය හිමියෙකුගේ ණය මුදලක් ගෙවීමට අපි දෙනකොට තමයි රිස්ක් එක වැඩිම. මොකද හේතුව විවේක නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරයක් ගත්තොත් ඒක පර්සනල් ලෝන්. ඒතර අපි වාහනයක් ගත්තත් එයා ඒක පාවිච්චි කරනවා. යතුරු පැදියක් වුණත් ඒක යම්කිසි දෙයකට. දැන් මෙතනදි වෙන්නේ රිස්ක් එක වැඩි. ඇත්තටම අපි දන්නෙත් නැහැ එයා අරගෙන එතනින් එහාට මොකද්ද වෙන්නේ කියන එක. ඒතර ඒකට උත්තරය C. ටර්ම් ලෝන් එකක් ආපසු ගෙවීම සඳහා ව්‍යාපාරිකයන් බලාපොරොත්තු වෙන්නේ සාක්ෂි. අනාගත වර්ෂ ලාභ, මුදල් ප්‍රවාහ පුරවකතන, පසුගිය වර්ෂවල ලාභ, අතීත ලාභ සහ ලාභ පුරවකතන. Aද Bද? ඒ කියන්නේ financial profitability forecast එකද cash flow එකද අපිට වැදගත් වෙන්නේ? cash flow එක වැදගත්. cash flow එක. right? උත්තරේ B. බලමු. sorry මේකේ D කියලා තියෙන්නේ නේ. මොකද වැරදි නේද? නෑ නොවන්නේ කියලා තිබුණේ එතන. අතීත ලාභ එතන වැරදි. අතීත ලාභ සහ ලාභ පුරවකතන කියන එක අදාළම නැහැ. ඒක ඇත්තටම උත්තරේ B. දැන් ගන්නකො සාමාන්‍ය පසුගිය වර්ෂවල ලාභ මට්ටම් වෙන්න පුළුවන්. අතීත ලාභ කියලා කියන්නේ ලාභ පුරවකතන කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ අනාගතය සම්බන්ධයෙන්. නේ? ඒක ඇත්තටම මේකේ උත්තරේ වැරදි. මුදල් ප්‍රවාහ පුරවකතන. ඒ කියන්නේ cash flow forecast එක තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි? ඊළඟට 4. ණය සේවා ආපරිත අනුපාතය අර්ථාන්විත මිනිමක් වන්නේ ණය මුදල් කොච්චර වේගයෙන්ද? එහෙම නැත්නම් ණය මුදලේ පොලිය, ණය මුදලේ මුල් මුදල සහ පොලිය. උත්තරේ මොකද්ද? debt service cover එකකින් අපි මොකද්ද මනින්නේ? මතකද සුජිත් ඒක? DCR එක ගැන අහන්න. ඔව්. debt service cover ඔව්. DSCR එක තමයි තියෙන debt service cover ratio. මේ ණය මුදලේ ප්‍රාර්ථනය සහ පොලි මුදල හරියට ඇති හැකියාව. යා. ඒතර උත්තරේ D. right. උත්තරේ D. ඊළඟට අපි ගත්තොත් ගනුදෙනුකරුවගේ ණය අවදානම් ශ්‍රේණිගතකරණය ඉහළ මට්ටමක වේ නම් එහිදී බැංකුවක්. ඒ කියන්නේ රිස්ක් එක හයි නම් ඩිෆෝල්ට් කස්ටමර් කෙනෙක් නම් රිස්කි කස්ටමර් කෙනෙක් නම් ඔයා මේ හතරෙන් මොකද යෝජනාව විශ්වාසවන්ත බලනවා, සුරකුම් රහිතව ණය දෙනවා, ණය මුදල අනුමැතියකින් තොරව ප්‍රදානය කරනවා, ණය මුදල සඳහා කොන්දේසි පහසු කළ හැකියි. sorry මේක අනිත් පැත්ත. අවදානම් ශ්‍රේණිගත කරන්නේ ඉහළ මට්ටමක. මොකක්ද වගේ උත්තරේ?
6A Bද sir. නෑ A යෝජනාව දෙස විශ්වාසවන්ත. මොකද එතන වෙන්නේ මේ අපි ගත්තොත් මෙන්න මෙහෙම එකක්. ඒක කලින් ප්‍රශ්නකුත් මිස් වුණා මට. දැන් අවදානම් ශ්‍රේණිගත කරන්නේ ඉහළයි කියලා කියන්නේ මේ නෙගටිව් කියන එක නෙවෙයි. පොසිටිව් කියන එක. එතකොට දැන් ඊටු තුනම ඇත්තටම හරි. ඒ කියන්නේ ගත්තොත් එයා නිකන් ට්‍රිපල් A වගේ කස්ටමර් කෙනෙක්. එතකොට සුරුකුම් රහිතව දෙන්න පුළුවන්. අනුමැතියකින් තොරව නම් දෙන්න බෑ. කොන්දේසි පහසු කරන්න පුළුවන්. එතකොට Bත් හරි Dත් හරි. හැබැයි ඒ B හරි D හරි කියනකට වඩා හොඳ උත්තරයක් තියෙනවා. අපි ඒක කන්ෆිඩන්ට් විදිහට අපිට බලන්න පුළුවන්. මොකද මේ කස්ටමර් හොඳ නිසා විශ්වාසවන්තව බලන එක. දැන් හැබැයි අර ඒ BT කියන දෙක දැන් එතකොට B තෝරන්න පුළුවන් කාට හරි සුරුකුම් රහිතව දෙනවා කියන එක. ඒ වගේම සම්දා කොන්දේසි පහසු කරන්න කියන එකත් හරිනේ. ඒතර ඒ දෙකෙන් එකක් අපිට තෝරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි ඒ කියන උත්තරේට යන්නේ. පැහැදිලිද එතන? කියන්නේ එකම જાතිය උත්තර දෙකක් ළඟ ළඟ තියෙන නිසා තමයි මේ අපි ඒක කන්ෆිඩන්ට් බලනවා ඒ ලෝන් ප්‍රොපෝසල් එක. මොකද ඒ කස්ටමර් good for exposure හින්දා. පස්වෙනි එක මිස් වුණා අපිට ප්‍රකාශයක් සත්‍ය වේද කියලා අහනවා. සීලම ණය ප්‍රදානයෙන් කිසියම් ආකාරයකින් සුරක්ෂිත වෙන්න ඕනේ. ගන්දිරුකාරුගේ දායකත්වය වඩා වැඩියෙන් බැංකුවට කිසිදු විටක මුදල් ප්‍රදානය නොකළ යුතුයි. සියලුම ණය ප්‍රදානයන් ගන්නේ කළ අවදානම් මත පදනම් විය යුතුයි. කිසිදු ණය ප්‍රදානයක් බැංකුවට අවදානම් සහගත නොවිය යුතුයි. ඒකේ උත්තරේ C. හේතුව අපි අහලා ඇති ඔයගොල්ලන් කැල්කියුලේටර් රිස්ක් එකක් ගන්නවා කියලා. ඒ කියන්නේ අපි ණය ලබා දීමේදී අවදානම මත පදනම් වෙන්න ඕනේ. risk based approach එකක් කරන. ඒ කියන්නේ අවදානම් වැඩි නම් pricing වැඩි, කොන්දේසි තත්ත්ව වැඩි. අවදානම් අඩු නම් pricing අඩුයි. අරවල් ලිහිල් කරන්න පුළුවන්. දැන් අන්තිම 6 වෙනි ප්‍රශ්නේත් ඒ වගේ. ඒතකොට විශ්වාසය වැඩි. විශ්වාසය අඩුයි රිස්ක් එක. ඒ කියන එක. හැබැයි A සහ B සහ D කියන එක එච්චර සාර්ථක උත්තර නොවේයි අන්න ඒ සඳහා. එතකොට අපි අනිත් එකක් දෙකක් ඉක්මනට බැලුවොත් ණය සම්පාදනය කරන බැංකුකරුවෙකු සුරුකුම් පිළිබඳ අවධානය යොමු කළ යුතු වන්නේ සියලුම ණය යෝජනා ඉහළ මට්ටමේ අවධානයක් පවතින විට බැංකුවේ මඟ පෙන්වීම උපදෙස් පමණක් ණය යෝජනා තුළින් සපුරා නමුත් විද්‍යාමාන නොවන සිද්ධීන්ගේ ආරක්ෂා වීමේ අවශ්‍යතාවය පිණිස සුරුකුම් ලබා දෙන හැකියාව ඇති අවස්ථාවන් වඩාම හොඳ උත්තරේ මොකක්ද? සියලුම ණය යෝජනා වැරදි. ණය යෝජනා ඉහළ මට්ටමේ අවධානමක් පවතින විටක පමණි කියලා කිව්වොත් වැරදි. පමණි කියන්න බෑනේ. ඉහළම මට්ටමේ අවධානමක් තිබ්බොත් කොහොමත් ඕනේ. හැබැයි අවධානමක් සාමාන්‍ය තිබ්බත් අපි සුරුකුමකට කියොත් හොඳයි. අන්තිම එක සුරුකුමක් දෙන්න පුළුවන් හැම එක්කෙනාගේම ගන්නවා කියන එකමත් නෙවෙයි. උත්තරේ C. බැංකුවේ මඟ පෙන්වීම උපදෙස් පමණක් ණය යෝජනා තුලින් සපුරා නමුත් විද්‍යාමාන නොවන. ඒ කියන්නේ අපි unexpected situation වලට තමයි ඇත්තටම සුරුකුම. නැත්තම් අපි හිතනවා කෑෂ් ෆ්ලෝ එකෙන් තමයි මේක පේ වෙන්නේ. නමුත් අපි unplanned situations වලදී අන්න ඒ වගේ අවස්ථාවන් වල අපිට මේ වෙනකොට යම්කිසි ආකාරයකට රිස්ක් එකක් මිටිගේට් කරගන්න අපි පාවිච්චි කරන ක්‍රමවේදයක් තමයි මේ කියන්නේ. එතකොට ව්‍යාපාරික ණය ප්‍රදානයේ අධිකාරක ප්‍රාර්ථන මූල්‍යකරණ නියම තුනක් අක්‍රීය ණය පහසුකම කේවල ණය සමූහ සහ සමූහ ණයකරුවන් ණය ප්‍රදානය කිරීමේදී මහ බැංකුව විසින් සියලුම බැංකුවේ උපරිම ණය සීමා සම්බන්ධ නියාමනය මඟ පෙන්වීම ලබා ඇත්තේ මතකද මම අහුව ඔයගොල්ලන්ගෙන් අර දීර්ඝ ප්‍රශ්නයක් රචනා ප්‍රශ්නයක් අහන දෙය මෙතෙන්ට අරගෙන එනවා කියලා ඒගොල්ලෝ. ඒ වගේ ප්‍රශ්නයක් තමයි අන්තිම එක. අක්‍රමික ණය පහසුකම උනොත් අතන සර්කියුල් එකේ ඩිරෙක්ෂන් එකේ තියෙන එක මෙතෙන්ට අරන් වෙනවා. අනිත් පළවෙනි ප්‍රශ්න නම් එච්චර අමාරු එකක් නෙවෙයි. අපි කෙටියෙන් උත්තර ටික බලමු. මේ තියෙන working capital facilities තමයි බැංකුව අයිරා කෙටි කාලින ණය ඕන තරම් අපිට ඒවට තුනක් ලියන්න පුළුවන්. හරි? ගැටලුවක් නැහැ. ඊළඟට අපෙන් අහනවා අක්‍රමික ණයක් කියලා කියන්නේ මෙන්න මේ විදිහට. මෙතනදී අපි සාමාන්‍යයෙන් මෙතන හැමදේම මෙහා ලියන එකක් තමයි අපි ගත්තොත් ඕවර්ඩ්‍රාෆ්ට් එකේ ගත්තොත් නැත්නම් ණය හැටියට ගත්තොත් වාරික 3ක් වෙනකොට මුදල් හෝ පොලිය ගෙවන්නේ නැත්නම් ඒක NPL මාසික වාරික එහෙම නැත්නම් අපි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් වගේ තියෙනවා නම් දවස් අනුවට වඩා වැඩි. ඒතර ක්‍රෙඩිට් කාඩ් එකක් ලියන්න පුළුවන් අපිට චක්‍රීය ඒ විදිහට. ඒ වගේ අපිට දැන් මෙතනදී දැන් ඇත්තටම මේ දෙකක් තුනක් ලියුවා කියලා හානියක් නැහැ. මොකද දැන් අපි දැන් ණය පහසුකමක් කිව්වහම අපිට ඇත්තටම එතනදී අපි දන්නේ නැහැ දිගු කාලින ණයද කියන්නේ වාරික හැටියට ගෙවන්න ණයද නැත්නම් OD එකක්ද එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක්ද කියලා දන්නේ නැති නිසා කෝකටත්
අපි නිකන් අර 46A NPL යටතේ වර්ගීකරණයේදී අපි මෙතන ප්‍රොඩක්ට් හරි එකක් හරි දෙකක් ලියන්න. OD එකයි ටර්ම් ලෝන් එකයි දෙක ලියවනම් ඇති. මොකද නැත්නම් අර වැඩි හොඳට මම මේ කියන්නේ. නැත්නම් අපි දන්න වාරික තුනක් මුල් මුදල උපලියනක හිටියොත් NPL. ඒ වෙලාව වාරික වෙනකොට. ඒ වගේම තමයි OD එකක් නම් දවස් සීමාව දවසකට වඩා වැඩි තිබ්බනම් NPL. අන්න ඒ විදිහට ඒක පොඩ්ඩක් යොදන්න බලන්න. ඊළඟට මෙතනදී සංකීර්ණ අවදාන වළක්වා ගැනීම. දැන් අපි කිව්වේ එකම ශාස්ත්‍රය හෝ යම් කිසි ණය නිපැයුමක් හෝ පුද්ගල කොටසයකට හෝ වැඩිපුර යන ප්‍රමාණය අවම කර ගැනීම තමයි මෙතනත් කල්පනා කරන්නේ. 30ක් හරි 33ක් හරි ලිමිට් කරන්නේ පුද්ගලයෙක් හෝ පුද්ගල කාණ්ඩයකට හෝ මොකද එක්ස්පෝෂර් එක වැඩි වුණොත් බැංකුවට ගැටලු සිදු විය හැකි නිසා. එතකොට ඔයගලන්ට අනිත් ටිකත් පොඩ්ඩක් බලන්න පුළුවන් මම ඒවල තියෙන නිසා මූලික වශයෙන්ම මම මෙතනදී ආපහු පොඩි රීකැප් එකක් කරොත් දැන් එතකොට අපි අදින් ක්ලාස් එක නවත්තනවා අපි. එතකොට ඔයගලන්ට මම අර කිව්වා වගේ දැන් දැනට අර දීලා තියෙන නෝට්ස් ටිකයි ඉවල මම හිතන සම්පූර්ණ නැති කියලා. මොනවා ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. එතකොට මට එතනින් එහාට අපි ඒක කොහොමද කරන්නේ කියන එක සාකච්ඡා කරලා බලමු. යම් ආකාරයකට ගැටලු තියෙනවා නම් ඒවා අපි සාකච්ඡා කරමු. මූලික වශයෙන්ම මම කරන්න ඕගලන්ට කියන්නේ අලුත්ම පේපර් එකෙන් ඉඳන් ආපස්සට පේපර්ස් 6ක් හරි 7ක් හරි අරගෙන හැම අපි දැන්ට කරපු හැම කොටසකටම අදාළව ක්ලස්ටර් කරගන්න. අපි හිතමු SME, financial statement, working capital, credit risk, bank regulations එහෙම බලන්න හැම පේපර් එකකම ඒ මොන ප්‍රශ්නද? ප්‍රශ්න 1 2 3 හැම ප්‍රශ්න 7කටම ඒක ඒ විදිහට ආපස්සට යනවා. ගිහිල්ලා අපි හිතමු credit risk තෝරගත්ත කියලා. එතකොට credit risk ටික උඩේ ඉඳන් ආපස්සට සියලුම දේවල් බලාගෙන හොඳට දෙපාරක් තුන් පාරක් කියවන්න. short note එකට යන්න. ඊට පස්සේ බලන්න තවත් මොනවා හරි එතන දැනුමත්භාවයක් අවශ්‍යද. ඊට පස්සේ එක හොඳ ප්‍රශ්නයක් තෝරන්න. මොකද්ද credit risk කියන්නේ? ඒක කොහොමද ගණනය කරන්නේ? එතකොට මොකද්ද risk වර්ග? හරි ඒ වගේ දැන් අර හැමදේම අපි හොඳ උත්තරයක් අපිට එන්න පටන් ගන්නවා. එතකොට pre approval එකේදී කොහොමද risk එක manage කරන්නේ? post approval එකේ කොහොමද අපි manage කරන්නේ? අන්න ඒ ආකාරයට අපිට ඒක කරගන්න පුළුවන්. එහෙම කරලා හොඳ උත්තරයක් දෙකක් හදාගන්න. හැම area එකකින්ම මේක ලැහැත්ති කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ ටික විභාගයේ කිට්ටු වෙලා 3-4 පාරක් බලන්න. ඒතර හොඳටම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් පහුගිය ප්‍රශ්න පත්‍ර 4-5ක් අය කරා නම් ඒකෙන් 120ක් 30ක් අනිවාර්යයෙන්ම රිපීට් එකක් හැටියට එනවා. ඒ කියන්නේ ඒ හා සමාන ප්‍රශ්න ටිකක් එදි ප්‍රශ්න හෝ රචනා ප්‍රශ්න වලට යොමු වෙලා තියෙනවා. හරි. ඒ දෙක තමයි මට මූලික වශයෙන්ම කියන්න තියෙන්නේ. අර එකම දේ මාසයක් දැන් දෙකක් අපිට තියෙන නිසා අර සැහැල්ලුවෙන් ගන්න එපා. දැන් කාලය උපරිම තියෙනවා කියන මට්ටමේදී යන්න එපා. මොකද එහෙම වුණොත් වෙන්නේ අපිට අර මේ නිදහස් කාලයේදී සියලු දේවල් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඔක්කොම අමතක වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට අර කියන ටික දැන් වෙලාව බෙදා ගන්න දැන් අනිත් සබ්ජෙක්ට් ඔයගොල්ලෝ කරනවා ඇති. ඒ විදිහට ඒ ටික කරගෙන යන්න බලන්න. right. එතකොට මොනවා හරි ඕගොල්ලන්ගේ පැත්තෙන් තව ප්‍රශ්න තියෙනවද සුජිත් අචිනි? ඕගොල්ලන්ගේ දැන් මම හිතන්නේ නෝට්ස් ටික හරි ඒ වගේම පාස් පේපර්ස් උත් ඕගොල්ලෝ ඇති කියලා මම හිතනවා. එහෙම නැත්නම් මට පොඩ්ඩක් කියන්න ඊමේල් එකක් හරි දාන්න මේ මම ගාව තියෙන පාස් පේපර්ස් මම ඔයගොල්ලන්ට ෂෙයා කරන්න. එහෙම නැත්නම් අර වගේ මූලික වශයෙන්ම වැඩ ටික පටන් ගන්න. පටන් අරගෙන මොනවා හරි ගැටලු තියෙන අවස්ථාවකදී අපි දිගින් දිගටම සාකච්ඡා කරමු. එතකොට රිවිෂන් කොයි වගේ කාලෙද පටන් ගන්නේ? රිවිෂන් එක ගොඩක් වෙලාවට සුජිත් මම හිතනවා අප්‍රේල් ඉවර වෙලා. නෙවිය ඉවර වුණාට පස්සේ රිවිෂන් පටන් ගන්නවා. නැයි අන්තිම වගේ වෙනකන් යයි කියලා මම හිතනවා රිවිෂන්. ඒකත් මම හිතන්නේ ඔන්ලයින් වල මේ පාර තියෙන්නේ. ගොඩක් වෙලාවට ඒක වීකෙන්ඩ් එහෙම නැත්නම් රෑ හවසට වගේ රිවිෂන් වැටේ. ගිය පාරත් එහෙමයි වුනේ. සුජිත්ලා නම් දැන් මේ ක්‍රෙඩිට් වගේ නම් රිවිෂන් තේරුම් නැහැ මේ මොකද මේ ටිකම තමයි සුජිත් මම කරන්නේ. අර එකම දේ චුට්ටක් අර ඔයගොල්ලොත් එක්ක කරා වගේ පොඩි රීකැප් එකක් කරයි අර නෝට්ස් ටික. ඒ අරින්න ලොකු අලුත් දෙයක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ ටික කොහේ කරත් මේ ටික මම තෝරාගත්ත ප්‍රශ්න ටිකක් හින්දා ඒක රිවිෂන් එකේ ප්‍රයෝජනවත් වෙයි. රිවිෂන් එන්නම අවශ්‍ය නැහැ. මොන හරි දෙයක් තියෙනවා නම් මොන වෙලාවක කතා කරලා ඒක අපි සෝට් අවුට් කරගන්න බලමු. මචිනි මොන හරි ප්‍රශ්න තියෙනවද? right. එහෙමනම් අපි අද දවසට සම්බන්ධ වීම ගැන බොහොම ස්තුතියි. ඒ වගේම මොනවා හරි ඔයගලන්ට ප්‍රශ්න ඉදිරියේදී උනත් ඕන වෙලාවක කතා කරලා ඒක අපි එතනින් එහාට එක කරගෙන යන්න බලමු. එතකොට අපි ට්‍රේඩ් මැනේජ්මන්ට් ක්ලාසස් නතර කරනවා. නෝට්ස් ටික ඔක්කොම මම හිතන අප්ලෝඩ් වෙච්ච ටික ඔයගොල්ලෝ ගන්න. එතන මොන හරි අඩුපාඩු තිබ්බනම් පසුව ඒ විදිහට කතා කරන්න. එහෙනම්
ස්තුතිවන්ත වෙනවා ආපහු සම්බන්ධ වීම ගැන. ඔයගොල්ලෝ හැමෝටම හොඳ සිංහල අලුත් අවුරුද්දක් උදා වේවා කියන ගමන්ම මේ කාල සීමාව තුළදී උපරිමයක් විභාග වෙනුවෙන් යොමු කරලා විභාගෙදි ඉතා හොඳින්ම ඒක සාර්ථක කරගෙන මෙතනින් එහාට කරදරයක් නැතුව ටෙක් මැනේජ්මන්ට් ක්වොලිෆයිඩ් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ආපහු ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක මේ මාස 5ක 6ක විතර කාල සීමාවක් කොවිඩ් ඔක්කොමත් එක්ක සම්බන්ධ වීම ගැන. නම් බොහොම ස්තුතියි.